ලංකාවේ ටෙලිවිෂන් අවකාශයේ ඔබත් මමත් හමුවන සොඳුරුතම රාත්‍රිය සිකුරාදා රෑ chat and music සමගින් එකතු වෙන ඔබ සියලු දෙනාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා සුපුරුදු පරිදි. ලංකාවේ දැවැන්තම සජීවී අවකාශයක සිට ලංකාවේ දැවැන්තම සජීවී ප්‍රේක්ෂකාගාරය හමුවන්නේ සිකුරාදා රෑ. ඒ රාත්‍රිය අපිත් එක්ක ගත කරන්න ඔබ තීරණය කරපු එක ගැන අපි බොහොම සන්තෝෂ වෙනවා. ඒ වගේම අපි ගෞරව කරනවා. අපේ උත්සාහය මේ හෝරා දෙක ඔබව සතුටින් තියන්නටයි. ඒ සඳහා අපි ඔබ වෙත සුපුරුදු පරිදි ගෙන එල්ට තිබෙනවා ලංකාවේ සුවහසක් ආදරය දිනාගත් කලාකරුවන් කලාකාරණයන්. ඒ වගේම අපි පොරොන්දු වෙනවා ඔබට බොහොම රසවත් ගීත මේ රාත්‍රියේදී තිලන කරන බවට. අපි මුලින්ම හඳුනා ගනිමු මේ රාත්‍රියේදී අපිත් එක්ක එකතු වෙන්නේ කවුද කියන්නත් ඉස්සෙල්ලා අපි ආරම්භ කරමු chat and music. ඔව් දවස් තිස්සේ වෙහෙස වෙයි මහන්සි වී වැඩ කරන කෙනෙක්ට රාත්‍රී කාලය කියන්නේ බොහොම සුවදායි රාත්‍රියක්. හොඳට වෙහෙස මහන්සිලා වැඩ කරන කෙනෙක්ට රාත්‍රිය හොඳට නිින්ද අවශ්‍යයි. හැබැයි නිින්දට කලින් අපි කරන ක්‍රියාකාරකම් රාත්‍රී නිින්දට බලපානවා. සමහර විට එදා රෑ දකින සිහින වලටත් ඒක බලපෑම් ඇති කරනවා. හැබැයි අපි උත්සාහ කරන්නේ මේ නිින්දට කලින් ඔබ සතුටෙන් තියන්නට ලස්සන සින්දු ඒ වගේම කලා තොරතුරුත් එක්ක. අපි බලමු අද දවසේ ගීත ගායනා කරන්නටත් තමන්ගේ ජීවිතය ගැන කතා කරන්නටත් අපිත් එක්ක එකතු වෙන ඒ ආදරණීයන් කවුද කියලා. ඒ මුණවල් දැක්කාම හිතනවා ඇති විවිධාකාර ශ්‍රේෂ්ඨවල නියෝජිතයන් කලාකරුවන් කලාකාරණයන් අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා නේද කියලා. අවුරුදු දශක 4කටත් වඩා ඉතිහාසයක් තියෙන ආදරණීය ගායකයන් ඉන්නවා ගායිකාවන් ඉන්නවා. ඒ වගේම අඩි 6ක් විතර උස නිලියක් ඉන්න අපිත් එක්ක අද. ඒ වගේම අඩි 5ක් විතර උස නළුවෙකුත් ඉන්නවා. හැබැයි ඔක්කොගේම ප්‍රතිරූප නම් අපිට හිතා ගන්න බැරි තරම් විශාල ප්‍රතිරූප. ඒ වගේම රට දාලා ගිය අය ඇවිල්ලා තියෙනවා නැවත. මේ හැමෝත් එක්කම කතා කරන්න හොඳම වෙලාව මං හිතන්නේ මේ වෙලාව තමයි නේද? අයියේ මොකද ගෞරවනේ මතක් කරනවද? නෑ සිතල වැඩුණා කොහෙද? එක දිගට හදිස්සරවට බය බෑ මේ දවස්වල. හැබැයි හරිම විදිහට තමයි හදිස්සරි මේ කාලේ අපිට තියෙනවා නේද සෞඛ්‍ය පුරුදු කියන දෙයක්. ඒ නිසා බොහොම පරිස්සමකට තමයි මේ ජීවිතේ මේ දවස්වල ගෙවෙනවා ඇත්තේ නේ. ඇත්තටම මේ දවස්වල බොහොම පරිස්සම්ව තමයි ඉන්නන්නේ. රටේ පවතින මේ තත්ත්වයන් එක්ක රෝගාබාධ වැඩි. ඒ හැමෝටම කියන්නේ පරිස්සම් වෙන්න කියන තමයි. ඔව්. අපි හැමෝම උත්සාහ කරනවා ඔබ සතුටෙන් තියන්නට අපේ කලාව කරන අය හැටියට අපිට සිද්ධ වෙනවා රට වටේ යන්න මිනිස්සුන් සමග ගැවසෙන්න. ඔබටත් එහෙම තමයි ඔබේ රැකියාව මොකක් වුණත් ඔබට සිද්ධ වෙනවා තවත් මිනිසුන් සමග ඒ සහ සම්බන්ධය තියාගන්නට. එහෙම නැතුව අපිට ගෙවල් වල හිර වෙන්නට අවස්ථාව නැහැ. අපි මේ බොහොම තරගකාරී ජීවන රටාවක ඉන්නේ. නිසා අපි නිරන්තරයෙන්ම මාධ්‍යයක් හැටියට මතක් කරනවා මොන දේ කරත් මොන රැකියාව කරත් බොහොම පරිස්සමෙන් ඉන්න. කොරෝනා තාම අවසන් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඉක්මනින්ම මේ උවදුරු වලින් මේ මුළු ලෝකෙම සුවපත් වෙනවා දකින්නට. අපි සිකුරාදා රෑ ආරම්භ කරමු රසවත් ගීතයකින්. අපි ආරාධනා කරමු ශිරෝෂිට සිකුරාදා රෑ ලස්සන විදිහට පටන් ගන්න මනෝජ් පීරිස් ප්‍රමුඛ වාද්‍ය වෘන්දය සමගින්. Been
බොහොම ස්තුතියි සිකුරාදාරය අපූරු විදිහට ආරම්භුනා කියලා හිතනවා. දැන් අපූරු විදිහට කිව්වම ඔබ හිතන ඇති ඇයි එහෙම අපූරු කියලා කියන්නේ? මේ ගීතය අපි ඕන තරම් අහලා තියෙනවා නේද? අපූරු කියන්නේ පෙර නොබූ විරු කියන නේද? ඇයි එහෙම කියන්නේ? හැබැයි මට මතක හැටියට මේ ගීතය ගැහැණු හඬකින් මම ඇහුවේ අදයි. හැබැයි ඒ සින්දුවේ වචන වල තේරුම අපි නොගෙන ඉමු නේද? ඒක තියෙනවා මේ සින්දුවේ අද ඊයේ වේවි ළඳේ කියලා නේ. එතකොට අපි ඒක කොහොමද අපි ඒක ගන්නෙ? හැබැයි ඒක රස විඳින්නට බාධාවක් උනේත් නෑ නේද? ඒ කියන්නේ සංගීතයේ තියෙන ලස්සන තමයි ඒක බාධාවක් උනේත් නෑ. හැබැයි මේ වෙලාව බලන්න හොඳම වෙලාව දැන්. සුපුරුදු වාද්‍ය වෘන්දය අපිත් එක්කෙන්නා විශාරද මනෝජ් පීරිස්, ඒ වගේම කීබෝඩ් වාදනයෙන් ශශික අතපත්තු, වයලින් වාදනයෙන් ලෝහිත ලක්ෂ්මන්, ලීඩ් ගිටාරයෙන් කපිල කෝසල, බේස් ගිටාරයෙන් ප්‍රසාද් වර්ණකුල සූරිය, ඔක්ටපෑඩේ සුජීව දිසානායක, ඩොලොක් වාදනයෙන් කුෂාන් සිරිවර්ධන, ඒ වගේම සුපුරුදු මිත්‍රයා ඩ්‍රීම් රෝන් අදත් අපිත් එක්ක ඉන්නවා. ඔවුන්ගේ තෑගි ලබා ගැනීමේ හැකියාව තියෙනවා ප්‍රේක්ෂක ඔබටත්. ඒ තමයි මේ නරඹන ඔබට පුළුවන් සෙල්ෆියක් ගහන්න මෙහෙම පිටිපස්සේ තමන්ගේ රූපවාහිනී තිරය පේන පරිදි කැමරාමාව වෙත යොමු වුණොත් ඔබට පේයි. මෙන්න මෙහෙම සෙල්ෆියක් අරගෙන එවන්න අපේ ෆෑන් පේජ් එකට. මෙන්න මෙහෙම ටෙලිවිෂන් එක පිටිපස්සේ තියෙනවා නම් මෙහෙම සෙල්ෆියක් අරන් chat and music ෆෑන් පේජ් එකේ ඉන්බොක්ස් එකට එවන්න. ඔබේ නම, ලිපිනය, දුරකථන අංකයත් එක්ක අපි තෑගි ලබා දීමේ අවස්ථාවකුත් ඔබ වෙත ලබා දෙනවා. සිරෝෂ කොහොමද ජීවිතේ? හොඳයි, සන්තෝෂෙන් ඉන්නවා. හරි කෙටියෙන් උත්තර දෙන්න වගේ අද ඇවිල්ලා තියෙන්නේ. මේ හැබැයි කියන්න ඕනේ මම අන්තිමට දැක්කේ මීට මාස 3කට විතර කලින්. එදාට වඩා අදත් ඔබ බොහෝ විදිහට කෙට් වෙලා තියෙනවා. ඇඟ හැඩය බොහොම අපූර්වට පවත්වාගෙන ගිහලා තියෙනවා. මොකද්ද කරේ මේ ටිකට? කන එක පොඩ්ඩක් අඩු කරලා තියෙන්නේ. මේ අර කොරෝනා ටයිම් එකේ අපි ගෙවල් වලටලා කෑම හදාද කෑවනේ. ඔව්. දැන් එහෙම කන්නේ නැහැ. කන එක අඩු කරා. අඩු කරා. හර්ෂණ කන එක අඩු කරාද? කනේ අඩු කරේ නෑ මම හිතන්නේ එක්සර්සයිස්. දැන් වෙනතට වඩා රහට කනවා කියලාත් ආර. ඔව් එහෙම වෙනවා අනිවාර්යයෙන්. කොහොමද ජීවිතේ? ජීවිතේ ශිරෝෂි කියපු උත්තරේම කියන්න වෙන්නේ. ඉතින් සතුටින් ඉන්නවා. වැඩ ටිකක් පටන් ගත්ත ගිය මාසේ තමයි ඉතින් ස්ටාර්ට් කරේ ආයෙ වැඩ කරන්න. මොකද රටේ තිබ්බ තත්ත්වෙත් එක්ක ලෝකෙම තිබ්බ තත්ත්වෙත් එක්ක. ඉතින් සතුටින් ඉන්නවා. සතුටින් ඉන්න. මොකද්ද අලුත් ස්ටයිල් එක? අලුත් ස්ටයිල් එක කියන්නේ මේක මේ මම හොයාගත්ත වැඩක්. ඉතින් මේ ටෙලිඩ්‍රාමා එකටත් යූස් කරා. ඒක මේ මේක වර්ෂා කියන ටෙලිඩ්‍රාමා එකේ ITN එකේ. ඔව් මම දකිනවා කියන්නේ හර්ෂණ මේ කොහොමදත් කාලෙන් කාලට එන විලාසිතා වලට බය නැහැ. ඒවා පිළිගන්න ඒවා තමන්ගේ කරගන්න නේද? ඒක තමයි ඉන්න ඕනේ නේ. ෆැෂන් එකත් එක්ක යන්න. ඊට හැමදාම අලුත් වෙනවා නේ. අනිවාර්යයෙන්. සුබ පැතුම්. thank you. අපිත් එක්ක එකතු වුණා දශක 4කට වඩා කාලයක් අපිව ගීතයෙන් සුවපත් කළ ස්වර්ණලතා කවිෂණ මහත්මිය. සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. ඔබතුමිය පේන්නේ එහෙම බලන්නද මෙහෙම බලන්නද කියලා මට හිතා ගන්න බෑ. කොහෙන් බැලුවත් ඔබ නම් පේනවා අපේ ප්‍රේක්ෂකයන්. ඒ නිසා ප්‍රශ්නයක්වත් නැහැ. මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල ඉතින් පෙර ඉස්සර වගේ ඉතින් අර සින්දු කියන්නත් වෙලාවක් ඒ කියන්නේ අපිට නෑනේ දැන්. ඒවත් නේ වෙලානේ ඉතින් ඒ වුණාට ඉතින් මම ඉතින් අර සංගීත පැත්තට ඉන්න නිසා පුළුවන් තරමින් ගීත ගායනා කරනවා, ගීත හදනවා, ඔය වගේ දේවල් තමයි කරමින් ඉන්නේ. විවේකයේ බොහොම අපූර්වට පාවිච්චි කරනවා නේද? හොඳයි. මිලන් අයියා ලංකාවට ආවේ කවද්ද? මං ආවේ ගිය මාසේ 6 වෙනිදා. ඔව්. ඊට පස්සේ සද්දයන් නිරෝධානය වෙන්න සිද්ධ වුණා. ඒ වෙලාව ඊට පස්සේ දැන් යන්නත් ලං වෙලා. සමහරට විට අපේ ප්‍රේක්ෂකයන් ඔබ බලාපොරොත්තු නොවුණා වෙන්නත් පුළුවන්. මොකද මම හිතන්නේ අවුරුදු කීයක්ද ඇමරිකාවේ? අවුරුදු 20ක්. අවුරුදු 20ක්. එහෙනම් ප්‍රේක්ෂකයෝ නම් මං හිතන්නේ නෑ ඔබ බලාපොරොත්තු වුණා කියලා. මොකද ඔවුන් තාම හිතාගෙන ඉන්නවා ඇත්තේ ඔබ ඇමරිකාවේ කියලා. හැබැයි දැන් හිතන නැති ඔබ ලංකාවේ පදිංචිට ආවද කියලා. නෑ ඇත්තටම මම අපේ අම්මා පොඩ්ඩක් අසනීපෙන් හිටියා. ඒ නිසා තමයි මං ඇත්තටම ඉක්මනට ලංකාවට ආව පොඩ්ඩක් අම්මව බලන්න කියලා. ඉක්මනින්ම යනවා. ඉක්මනින්ම යනවා. බොහොම කෙටි විවේකයකට කෙටි සංචාරයකට තමයි ඇවිල්ලා තියෙන්නේ මිලන් අය. හැබැයි අපිට පුළුවන්කම ලැබුණා මීට වසර 20කට 30කට කලින් ප්‍රේක්ෂකාගාරයේ ඉන්නවා නම් මම හිතන්නේ
බ්ලූ ෂැඩෝස් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයා කිව්වහම ඒ වගේම තමන්ගේම ගීත ගණනාවක් ඒවකට ජනප්‍රිය කරපු ගායකයෙක් තමයි මිලන් අයියා. ඉතින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ලස්සන ඉතිහාසය ගැනත්. ඉතින් කාංචන මාලා අක්කේ ඕ මල්ලි අපි නිකන් ගමේ කෙනෙක් දැක්කා. ඒක අපි ඒක ගමේ නේ. මගේ දෙවෙනි ගම. දෙවැනි ගමේ වගේ දෙවෙනි ගමද වගේ පළවෙනි ගමද එතකොට? මගේ පළවෙනි ගම ගාල්ල දකුණ. වගේ දෙවෙනි ගම තමයි මාලිගාවත් කියන්නේ. කොහොමද ජීවිතේ? ජීවිතේ ඇත්තටම මල්ලි මේ සුන්දරයි හොඳට හොඳින් ගත කරනවා. මේ දවස්වල ඇත්තටම මේ තියෙන වසංගත රෝග තත්ත්වයක් එක්ක පොඩ්ඩක් ගැටෙනවා වැඩි මගේ රාජකාරියත් එක්ක. ඉතින් පුළුවන් තරම් මිනිස්සුන්ට පිහිට වෙමින් ඒ දේවල් වලට උපකාර කරමින් ඒයින් ආරක්ෂා වෙමින් රාජකාරිය නියැලෙමින් කලා කටයුතු නියැලෙන්නම විදිහක් නෑ ඇත්තටම. එහෙම සුන්දරව ගත කරනවා. සතුටෙන් ඉන්නවා. සතුටෙන් ඉන්නවා. මේ සතුටකුත් නැහැ ඇත්ත වශයෙන් කියනවා නම් හරි විශ්වාසයක් තියෙනවා වෙලාවකට. මොකද්ද මේ අපිට වෙලා තියෙන්නේ කියලා. මොකද මේ අපි හරියට දුව පැන ඇවිදමින් තව තැන්වල සැරිසරමින් විවිධ දේවල් වලට සහභාගී වෙමින් සමාජ සේවා සත්කාර කරමින් ගැවසිච්ච කට්ටියනේ මල්ලි කලාවට අමතරව. නමුත් ඒ කිසි දෙයකට යන්න හිතෙන්නේ නැහැ. අඩුම තරමේ මට දැනෙන විදිහට මම මඟුල් ගේකටවත් යන්න හිතන්නේ නැහැ දැන්. මොකද මේ ඒ තත්ත්වයේ සත්‍ය තත්ත්වය අපිට තේරෙන නිසා සහ දකින්න නිසා. ඉතින් හරි විශ්වාසයක් තියෙනවා අනේ අපිට මොකද්ද මේ සිද්ධ වුනේ කියලා. ඒකයි එතන සතුට නැහැ. නමුත් අර ලෝක ස්වභාවය කියලා හිත හදාගෙන ඒ විදිහට ඉන්නවා. අපිට සතුට වෙන්න පුළුවන් මොකක් හරි දෙයක් හොයාගෙන සතුට වෙන්න එක අපි කරන්නේ. ඒ නිසා මේ කාලේ ඉතින් මොකක් හරි දෙයක් හොයාගන්න සිද්ධ වෙන අපිට සතුට වෙන්න. එක චූටි දෙයකින් සතුට වෙනවා. මොකද මට චෝක් මුයිනි බීරියක් ඉන්නවා. අවුරුදු 4ක. ඉතින් මේ මම අද උදේත් මට වීඩියෝ එකක් එවලා තිබ්බා. ස්ටැන්ලි කරපු සින්දුවක්. මම එයාට ස්ටැන්ලිගේ පොඩි ඕගන් එකක් දීලා තියෙනවා. ඔයා ඒක තියාගන්න කියලා. දාගෙන ගහන්න දන්නේ නැහැ. ඉන්දිකා උපමාලිට හදපු සින්දුවක් එයා ඒක මට ඒ වගේම හරි සුන්දරයිනේ. ඕවා වලින් තමයි සතුටු වෙන්නේ. හොඳයි අපිත් එක්ක එකතු වෙනවා ජයමිනී අත්තනායක ඔබ මාධ්‍යවේදිනියක් ඒ වගේම ගායිකාවක් හැටියට මොනවද මේ දවස්වල වෙන්නේ? අයියේ මම ආවේ අතර මේ 2019 දෙසැම්බර් ලංකාවට ආවේ. මම දශකයකට අධික කාලයක් ලේක් හවුස් එකේ මාධ්‍යවේදිනියක් විදිහට වැඩ කරා. ඊට පස්සේ මේ ජේම්ස් ජාත්‍යන්තර පාසලේ සංගීත ගුරුවරිය විදිහටත් වැඩ කරා. ඉන්න අනතුරුව මම මේ චයිනීස් මීඩියා ගෲප් එකක CN මීඩියා කියන මේ NGO එකේ ඒගොල්ලත් එක්ක මම වැඩ කරා. ඉතින් රටවල් කීපයකට ගණනාවකට ගිහිල්ලා දෙසැම්බර් 2019 දෙසැම්බර් ලංකාවට ආවා. ඉතින් අර කොවිඩ් නිසා මම ස්ටක් වුණා. ස්ටක් වෙලා ඉන්නේ දැන්. ඒ කියන්නේ රට ඇරි හැම එහෙම නැත්නම් ලෝකයේ විවෘත ගමන් ඔබ යනවා. ආසා යන්න නැවත ඉතින් අර මේ all programs has been cancelled at present මේ වෙනකොට. ඉතින් ඊට පස්සේ මම ලංකාවට ආවා. ඇවිල්ලා මේ මම ශ්‍රී ජර්මනි මියුසික් ඇකඩමි එකක් මම පවත්වාගෙන ගියා. ඊට අනුබද්ධව ශ්‍රී ජර්මනි මියුසික් ඇන්ඩ් මීඩියා ඇකඩමියක් අනුබද්ධ කරලා ශ්‍රී ජර්මනි මියුසික් ඇන්ඩ් මීඩියා ස්කූල් කියන එක මම ඕපන් කරා අගෝස්තු මාසේ. ඉතින් දැන් ඒකේ වැඩ කටයුතු කරගෙන යනවා ටික. හොඳයි සුබ පැතුම්. අපි ආරාධනා කරනවා චන්ද්‍රසේන හෙඩ්ඩිආරච්චි මහත්මයාට ගීතයක් ගායනා කරන්න. ඊට පස්සේ අපි නැවත කතා කරමු. කීවත් ඔබ ගැන මතක අමතක කරනු කියා ඔබ ජීවනසේ අමතක කරමි කෙසේ ඔබ ජීවනසේ අමතක කරමි කෙසේ
අමතකව නැතේ ඔබ ඒ කීවලසේ අමතක කරමි කෙසේ කෙලෙසක කීවත් ඔබ ගැන මතක අමතක කරනු කියා ඔබ ඒ කීවලසේ අමතක කරමි කෙසේ ඔබ ඒ කීවලසේ අමතක කරමි කෙසේ අසන හැම මුරින් ලොවම මා වෙතින් ඔබ විමසන දවසේ බැඳි පෙම සඳවා ඉන්නද ඉවසා මා ගොළු බිහිරෙකුසේ ඔබ ඒ කීවලසේ අමතක කරමි කෙසේ කෙලෙසක කීවත් ඔබ ගැන මතක අමතක කරනු කියා ඔබ ඒ කීවලසේ අමතක කරමි කෙසේ ඔබ ඒ කීවලසේ අමතක කරමි කෙසේ ජාත්‍යන්තර රූපලාවන්‍යයේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ඩ්‍රීම් රෝන් වෙතින් තමයි මේ වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වන්නේ. විශේෂයෙන්ම දේශීය රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක් වන ඩ්‍රීම් රෝන් දැනට වසර 20කට අධික කාලයක් රූපලාවන්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියැලී සිටින අතර රටවල් 35කට අධික ප්‍රමාණයක ඔවුන්ගේ රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කරනු ලැබේ. ලෝකෙ කොහේ හිටියත් ඔන්න ඩ්‍රීම් රෝන් ලෝකෙ කොහේ හිටියත් බෑ. හැබැයි රටවල් 35 දී මේ 35 ඇතුළු හිටියොත් ඩ්‍රීම් රෝන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. බලන්න ඔබේ රටෙත් මේ දේවල් තියෙනවද කියලා. හොඳයි අපි සිකුරාදා රෑ කාංචමලක් මම අර කිව්වනේ මේ අපි ගම කියලා. ඔව්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ගම තියෙන්නේ කොළඹින් ඈතනේ. ඔන්න නුවර අයට කියන්න පුළුවන්. නමුත් මාලිගාවත් කොහොමද ගම වෙන්නේ කියලා. හැබැයි ඒක මට හිතෙනවා අපේ ගමටත් වඩා මුළු කලා ගම්මානයක් කියලා. ඒක කලා ගම්මානයක් මල්ලි ඇත්තටම. ඒ කාලේ කලාකරුවන් වෙනුවෙන්ම වෙන් කෙරිච්ච තැනක් කියලා මට හිතෙනවා. මම පොඩ්ඩක් මතක් කරෝතින් එච්.ආර්. ජෝතිපාලයන්, ජේ මිල්ටන් පෙරේරා, ෂෙල්ටන් පෙරේරා, ඔස්ටින් මොනසිංහයන්, හයසින්ත් විජේරත්න, අර්නස්ට් බඩුගේ, මර්සි එදිරිසිංහ, සුනිල් හෙට්ටිආරච්චි, සුනිල් සිරිවර්ධන, චන්ද්‍රිකා සිරිවර්ධන, මදුමාධව අරවින්ද, ධනංජය සිරිවර්ධන ඒ කාලේ මෙච්චර දරුවෝ. ඉතින් ඒ වගේ කලාපුරයක් ඒක ඇත්තටම ඒක තමයි කලාපුරය. මං එම්.එස්. ෆර්නෑන්ඩෝ, බර්ටි ගුණතිලක එතකොට ඇත්තටම අපිත් මහා ලොකු උදවිය නෙමෙයි. අපිට පේනවා නාට්‍ය බස් වෙනවා, මර්සි අක්කගේ ගේ ඉස්සරහ නවත්තනවා, නිහාල් සිල්වා බහිනවා. අපිට ඉතින් හරි සුන්දරයි. ලතා ඇන්ටි මේ පැත්තේ, ලතා වල්පොල මහත්මිය. ඉතින් කලා සුරපුරයක් ඇත්තටම මල්ලි. ඒක අපේ ගම උනේ එහෙමයි. ඉතින් අපි හරි වාසනාවන්ත වුණා. මං නම් හරියට හිතනවා එච්.ආර්. ජෝතිපාලයන් අපිට ඒ කාලේ තේරෙන්නේ නැහැ. කියන්නේ ටීම් බෝල ගහනවා. ඒ කාලේ අපිත් එක්ක රණ්ඩු කර කර අපි හිතන්නේ මේ අසහාය යුග පුරුෂයා කියලා අපිට දැනෙන්නේ නැහැ. ඉතින් මේ ඒ වගේ සුන්දර තැනක් ඒක මාලිගාවත්තයි කිව්වට මිනිස්සු හිතන්නේ මාලිගාවත්ත කිව්වම දැන් එහෙම නෑ. ඒක හරිම සුන්දර කලාපුරයක්. මට මතකයි ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහත්මයා පවා සංගීත සංදර්ශනවලට මේ ත්‍යාගයන් එඩ්වඩ්, අයිරින් අල්විස් ඒ පිරිස ගෙන යන්න බස් රථය අරගෙන එනවා මාලිගාවත්. ඉතින් අපි හරි ආසයි. මේගොල්ලන් අපි දැකලා නෑනේ. ඉතින් ඇත්තටම මල්ලි ඒක තමයි අපි මාලිගාවත් අපේ කලාගම කියලා අපි අදටත් කතා කරන්නේ. අපි තාමත් කොහේ හිටියත් අපිට මතකයි ඒ කාලේ. මොකද මුකුත් හින්දා නෙවෙයි ඒ කාලේ අපි දැකපු
ඒ ලස්සන කලාව දැන් මාලිගාවත්තේ තාමත් අතරින් පතර තියෙනවා හැබැයි අතරින් පතර සමහර අය ඉන්නවා. නමුත් දුකයි සමහර අය නෑ ඇත්තටම. සමහර අය ඇත්තටම මිය ගොසින් මසි අක්කා නැහැ. සුනිල් හෙට්ටිආරච්චි මහත්මයා නැහැ. ඉතින් ඒවා හරිම දුක්ඛදායකයි. මේ කියන්නේ ඒ ගෙවල් දකින්නකොට හරියට සංවේගයට පත් වෙනවා. අනේ මේ මසි ඇන්ටි හිටපුගේ මසි අක්කා හිටපුගේ මේ සුනිල් ළඟ එහෙම අපිට ඉතින් දැනෙනවා. ශිරෝෂි දැන් අවුරුදු 5කට විතර පස්සේ නේද රඟපාන්න පටන් ගන්න තියෙන අයම. ඔව් අවුරුදු 5ක් වෙනවා. ඒ ගෙවිලා ගිය කාලය ගැන මොනවද හිතෙන්නේ දැන්? අවුරුදු 5 ගැන නම් දුකක් නෑ. බබා හින්දානේ. මේ ඊට කලින් ඉතින් මට වැඩ කරන්න මේ තිබ්බා. නමුත් ඉතින් කරගෙන හම්බුන්නේ නෑ. ශිරෝෂි වා මේ නර්තන ශිල්පිනියක් වෙන්න හීන දැකපු කෙනෙක් නේ. හැබැයි ගමන වෙනස් වෙනවා නේද මේ රංගනය පැත්තට පැමිණීමත් එක්ක නර්තනය කියන එක ඔබෙන් ඈත් වෙනවද මොකක්ද උනේ නැතර? මෙහෙම මම මුලින්ම නර්තනය තමයි කරේ. අවුරුදු 5 ඉඳන් මම උඩරට නර්තනය කරේ. ඊට පස්සේ මම මේ කලා ශාස්ත්‍රයට ආය සම්බන්ධ වුණා. ඊට පස්සේ මට අවස්ථාවක් හම්බුණා තරගයකට ඉදිරිපත් වෙන්න. ඒකෙන් මට මම නර්තන ශිල්පිනියක් කියන එක මගේ නම හැදුනා. ඊට පස්සේ තමයි ටෙලිඩ්‍රාම වලට එහෙම මාව සම්බන්ධ කරගත්තේ. ඉතින් ඊට කලින් මම ටෙලිඩ්‍රාම වල ඉඳලා තියෙනවා. නමුත් මාව දැනගත්තේ නර්තන ශිල්පිනියක් විදියට. ඉතින් ඊට පස්සේ තමයි දැන් නැවත ෂූටින් යනකොට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ දැන් ඔබ? දැන් වැඩ කරන්නේ නැතුව ඉඳලා මේ යනකොට නම් රඟපාන්න පුළුවන් වෙයිද වගේ එකක් තිබ්බේ. දැන් ටිකක් ෂේප්. මොකද අවුරුද්දෙන් අවුරුද්ද මේක වෙනස් වෙනවානේ. ඒ වේගය වැඩි වෙනවා. ෂූටින් කරන වේගය. එතකොට අලුත් පිරිසක් එනවා. දවසින් දවසට අලුත් නිමියන් නළුවන් මේ ශේෂ්ත්‍රයට එකතු වෙනවා. එතකොට අභියෝගයක් නෙවෙයිද නැවත මේක ඇතුළට ඇවිල්ලා නමක් රැකගන්න එක? අභියෝගයක් තමයි. ඒ කියන්නේ ලේසියෙන් එන්න පුළුවන්. නමුත් රැඳී ඉන්න අමාරුයි. මටත් ඒ වගේ දෙයක් වුණා. ඉස්සරහට ඉතින් බලනවා ඉතින්. දිගට වැඩ ටික කරගෙන යන්න. කෙනෙක් රඟපානද? හර්ෂණ නව සිල්වෙස්ටර්. ඒක අමුතු නමක් නේද නේ? නව සිල්වෙස්ටර්. ඈ? නව සිල්වෙස්ටර්. ඔව් ඒ කියන්නේ මේ අපි හිතමු නිකන් දැන් අපි දකිනවා දැන් අලුත් ටෙලිනාට්‍ය ප්‍රවාහයක් ඇවිල්ලා තියෙනවා. මේ ටෙලිනාට්‍ය ප්‍රවාහය ඇතුලේ මේ ටෙලිනාට්‍යයේ ස්ථානගත වී කියලා හිතන්නේ කොයි වගේ තැනකද? මේක ටිකක් පීරියඩ් ටයිප් වැඩක්. ඉතින් ගොඩක් මහන්සි වුණා. සමන් කුමාර ලීනගේ මහත්මයා තමයි අධ්‍යක්ෂණය කරේ. සකුලි තමයි හඳුන්වන්නේ. ඉතින් ඒකේ පිටපත මේ ප්‍රවීණ රංගන ශිල්පී සරත් කොතලාවල මහත්මයා. ඉතින් මං හිතන්නේ මේ වැඩේ ටිකක් මහන්සි වෙලා කරා. හැමෝටම තිබ්බා අමුතු බරක් වැඩේ ඇතුලේ. මං හිතන්නේ වැඩේ හොඳ තැනක තියෙනවා ඇති. කොහෙද ෂූටින් කරන්නේ? ගල්ගමුවේ. ගල්ගමුවේ. ලස්සන පැත්තක්. ලස්සන පැත්තක්. ලස්සන සත්තු ඉන්න පැත්ත. ලස්සන සත්තු කියන්නේ විශාල සත්තු ඉන්නේ. එහෙම කරදරය ආවේ නැහැ. ඇත්තටම මේ හවස 6 වගේ වෙද්දි අලි එනවා. ඒ ගම්මාන වලට. නමුත් අපි සැකෙන් හිටියේ ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ කියලා තත්ත්වේ. නමුත් අපිට කරදරයක් වුණේ නැහැ දෙයියන්ගේ පිටින්. සත්තුන්ට කරදරයක් වුණේ නැහැ නේද? සත්තුන්ට කරදරයක් වෙන්නේ නැති ඇති. සත්තුත් එක්ක බොහොම සමාදානෙන් හිටියොත් සත්තු අපිට කරදර කරන්නේත් නැහැ. හැබැයි මෙතන ඉන්නවා ගස් කපපු කෙනෙක්. අපි ඒක වනාන්තර එලි කරන්න දායක වෙච්ච කෙනෙක් මේ අතර ඉන්නවා. ඒ කවුද කියලා අපි කියන්නේ මේ ගීතය අහලා. අපි ආරාධනා කරනවා ස්වර්ණලතා කවිශ්වර මහත්මියට ගීතය ගායනා කරන්න.
ස්තුතියි 0112 0.545 45 205 ඔස්සේ ඔබට පුළුවන් අපේ ආදරණීයයන් සමග කතා කරන්නට කියනකොටම අපිත් එක්ක කෙනෙක් එකතු වෙනවා. ආයුබෝවන්. ආයුබෝවන් ධනංජය මාමේ. ආයුබෝවන් දුවේ. දුවගේ නම? මට සත්‍යනාමාලා මහත්මියට කතා කරන්න පුළුවන්ද? පුළුවන්. අර පණ්ඩිතාච්චි. මැනික මොකෝ? හෙලෝ. හෙලෝ දාච්චව. ඔව්. ඔයා මාව අඳුරනවද? මං අඳුරන්නේ නැද්ද මගේ චූටි මැනික් කැටේව? කවුද මේ? නම මේ කියන්න. චූටි බට්? ආයු. ආයු. ආයු බෝ වේවා ඔයාට. ආයුබෝවන්. අයිබෝවන් වාගේ ආච්චද මේ? ආච්චි පේයාව කොන්න ඔහෙ ගියාව කියන්න නෙමෙයි හරි. මොකද? පේයාවද? මම මේ කොවිඩ් ඉඳලා හැමදාම පේයාව එකක් පොන ඔයෝක කියන්නේ. ඉතින් ආච්චා දූට ආදරේ හින්දානේ ඒක දෙනවා ඇත්තේ නේද? හැබැයි දූ රෑ තාම නිදි නෑ නේද? දැන් නිදාගන්න වෙලාවද? ඕ නිදාගන්න නැතුව අද බලනවා. එහෙනම් කමක් නෑ. අපි මේ බැලුවා මොකද ඇහැරලා කරන්න කියලා. අනේ බොහොම ස්තුතියි දූට. එහෙනම් ඉවරනකම බලන්න ඕනේ. බයි. තෙරුවන් සරණයි. ඔයාගේ දඟ මල්ල. අනේ ඔව් දඟ මල්ල. එයා අවුරුදු 4යි. මේ පෝය වැඩසටහනක් පොඩි සාදු කියලා ප්‍රසන්ට් කරනවා පෝය දවසට. ඉතින් අපිට හරි ආසයි. ඉතින් අපේ මොනවා හරි ජානවල තියෙන දෙයක් ඒ දරුවට ගිහිල්ලා තියෙනවා. නටනවා, සින්දු කියනවා. මම හිතන්නේ යාගේ අම්මා දෙමළ භාෂාවෙනුත් නිවේදන කටයුතු දෙනවා. සිතුවිලි සිතාරාව එයා දන්නවනේ. ඉතින් දෙමළ භාෂාවෙනුත් සමහර වෙලාවට එයා ඉගෙන ගන්න බොහෝ ඒවා අහගෙන පොඩි දේවල් කරනවා. ඉතින් ආසයි. දැන් අපි සුබපතන ආයුට මම අර ගීතර කලින් කිව්වා අපේ මෙතන ඉන්නවා කියලා කෙනෙක් වනාන්තර එලි කරමු. හැබැයි ඉතින් එහෙම කිව්වට ඒක මේ රැකියාවට තමයි එහෙම කරලා තියෙන්නේ නේද? එහෙම අනවසරයෙන් ගස් කැපුවා කියන එක නෙවෙයි මම කිව්වේ. හැබැයි රැකියාව නිසා එහෙම කරන්න වෙච්ච කාලයක් තිබ්බ නේද? ඒක කියන්නේ ගොඩක් කල් කතාවක් ඔය. කොහොමද දන්නේ ඔක දැනගත්තේ? ඔව්. මේ ගීත ගානටත් කලින් නේද ඔක? ඔව්. මේ කියන්නේ සින්දු කියනත් කලින්. ඔව්. කියන්නේ අපි ඉස්කෝලෙන් අවුට් වෙලා රස්සාවක් හොයන කාලේ මහවැලි සංවර්ධන මණ්ඩලයේ මේ රැකියාවල් දෙනවා කියලා අපිට පණිවිඩයක් හම්බ වුණා. ඊපස්සේ ඉතින් අපි ගමෙන් 30ක් විතර කට්ටිය ගියා මහවැලි සංවර්ධන මණ්ඩලයේ වැඩට. ඉතින් හරි ආසාවෙන් ගියේ. ඉතින් මොකද මම හොයාගෙන යන්නේ මියුසික්. ඉතින් මම ගියාට පස්සේ අපිට හම්බුනේ කැලේ කපන්න. අර ඇලවල් කපන්න ඕවා තමයි හම්බුනේ. මාසයක් විතර කරා. ඉතින් ඒක ගලපුනේ නැහැ වැඩේ. මං හොයන දේ නෑ ඒ. පස්සේ ඉතින් ආපහු දුන්න පඩියත් අරගෙන මාසෙ අන්තිමේ ගෙදර ආවා. ගෙදර ආවා. ඔව්. ඊට පස්සේ වෙන ව්‍යාපාරයකුත් කරා නේද? ඔව් ඊට පස්සේ මගේ අතේ කොහොමද පඩිය මට හම්බුනේ රුපියල් 250ක් කොහෙද. ඒකෙන් 175ක් විතරලත් වෙලා ඒකෙන් මම ප්ලාස්ටික් බඩු ව්‍යාපාරයක් පටන් ගත්තා. ඔව් ඔව්. ඒ කියන්නේ ප්ලාස්ටික් බඩු අරගෙන වෙලා ඒක මම දැනගත්තෙත් මේ කෙනෙක් ටවුන් එකේ මම ඉන්නකොට ප්ලාස්ටික් බඩු පෙට්ටියක් අරන් ආවිල්ලා මම ඇහුවා මේ මල්ලි මේ පැත්තේ ගම්මාන එහෙම කොහෙද තියෙන්නේ? එහෙම කියලා අහපන් මං කෝ තියෙන පරාත් කිව්වා ඉතින්. ඒවා මං ටිකක් අහුවා මොනවද තියෙන්නේ මේ ප්ලාස්ටික් බඩු තියෙන්නේ කියලා. ඉතින් මගේ 175කුත් අතේ තියෙනවා. මං කල්පනා කරුවා දැන් මේක තියාගෙන නිකන් ඇවිදින රෙඩියෝ හොඳයි. අහුවත් එක කොහෙන්ද ගන්න එකකින්ද මන්ද කියලා. බඩු ගේන්නේ පිටකොටුවෙන් කිව්වා. ඔක්කොම අහගෙන ඉවරලා ඉතින් යාව මම පිටත් කළා. පහෝදා මම කරද මං ආවා පිටකොටු. මොකක් හරි කරන්න එපා නිකන් ඉන්න බෑනේ. ඉතින් මේ ඇවිල්ලා පිටකොටුවට ඇවිල්ලා ප්ලාස්ටික් බඩු අරගෙන බටර් කප් ෆීඩින් කප් කියලා එකක තිබුණා ඒ කාලේ. ඔවත් අරගෙන පෙට්ටියකට දාගෙන ගෙදර ගෙනිච්චා. කියලා පහුවදා අර පෙට්ටිය අරන් ගියා පරකඩුවට. ඔය පෙට්ටියත් ඉතින් ඔළුවේ තියාගෙන ගියක් ගානේ ගියා. ගියක් ගානේ ගිහලා වික්කා. ඒ කියන්නේ ඒක හරි හොඳට මට කෙරුණා දා. යන ගෙදරින් බඩු ගන්නවා. කොහමරි 7 වෙනකල් වගේ මම බඩු වික්කා. කොන්ලා ඇහැලේ ඉවර ටවුන් එකට ඇවිල්ලා ඉවරලා දැන් අතේ සල්ලිත් තියෙනවා. තිබුණට වැඩි ගොඩක් තියෙනවා. ඊපස්සේ මට දැන් ඕන වුණා මේකට බෑග් එකක් ගන්න.
පස්සේ එතන ටවුන් එකේ කඩයක් තියලා කඩේට ගිහිල්ලා මං කිව්වා මුදලාලි මට බෑග් එකක් දෙන්නකෝ මේ මගේ බඩුව ගත්තේ දාගන්න කියලා. ඊට පස්සේ රුපියල් 35යි බෑග් එකට. 35 නේ රුපියල් 25යි. සූට් කේස් එක. පස්සේ මං ඉතින් සූට් කේස් එක අරගෙන සල්ලි ගත්තේ නෑ මං කිව්වා මේක දාගන්නම් කියලා කිව්වා. හැබැයි යා මොනවත් කිව්වෙත් නෑ. හා කියලා කිව්වා. පස්සේ මං අර්ථ විච් බඩු ටික ඔක්කොම ඒකට දාලා කාඩ්බෝඩ් පෙට්ටිය අරන් ගිහලා ලයිට් කනක් මුලින් තියලා මම ඒකටත් වැඳලා කඩේට ආවා. මුදලාලි ඔක බලා හිටියා. දැන් නම් ඉන්නසු නැතුවත් ඇති. ළඟලා කිව්වා ඔයා හොඳ පුතෙක් කිව්වා. මං අහුවා ඇයි? නෑ ඉතින් ඔයාට අත දුන්න පෙට්ටියට ඔයා වැඳලා ආවා. කිව්වා මං කෝ එහෙම තමයි. ඒකෙන් අද මං හම්බ කරා. මම මේ සූට් කේස් එකකුත් ගත්තා. කියලා පස්සේ යා ආපහු රුපියල් 5ක් අඩු කරුවා. රුපියල් 20ට පෙට්ටිය දුන්නා. ඊට පස්සේ එහෙම බිස්නස් කරා. ඉතින් මම ඒක ටිකක් ලොකුවට කරන්න ගියා ඊට පස්සේ. ඊට පස්සේ තමයි මට ඒ නට මං හොයන දේ මම හොයනවා. සංගීතය හොයනවනේ. ගෙදර සංගීතය තියෙනවා. නමුත් එයින් එහාට යන්න ඒව නැන්නේ. එතකොට තමයි මම ඔය ජාතික තරුණ සභාවට ඔය අතරතුරේ ඉල්ලුම් පත්‍රයක් දැම්මා මේ යවුන්ගේ කණ්ඩායමට අභ්‍යාසලාභයෙන් බදව ගන්නවා කියලා. ඒකට ඉන්ටර්විව් ගියා ඒකනොත් ෆේල්. ඒ අතරේ දැන් තවත් එකක් දාලා තිබුණා යවුන සම්මාන වලට නව නිර්මාණ ගීත ඉදිරිපත් කරන්න කියලා. පස්සේ ඉතින් සෝ නිර්මාණයක් මම කාටවත් කියලා ලියා ගන්න ගියෙත් නෑ මම ලිව්වා සින්දුවක්. ලියලා ඔක්කොම කරලා තැපල් කරා තරුණ සභාවට. සතියෙන් පිළිතුරු ආවා ඔබගේ ගීත යවුන සම්මාන වලට සුසුකම් ලැබලා තියෙනවා. සුසුකම් ලැබලා. මෙන්න දැන් පේනවා හීනේ. බෑගට වෙilla. දැන් ඒක ආවට පස්සේ මට දැන් හරිම සතුටුයි. ඒ වගේ සතුටක් කවදාකවත් ලැබිලා නැහැ. දැන් මගේ සින්දුවක් තේරෙලානේ දැන් තියෙන්නේ. පස්සේ අහවල් දවසේ සම්මුඛ පරීක්ෂණ තරග පරීක්ෂණ තියෙනවා. ඒකට සහභාගී වෙන්න කියලා. ඊට පස්සේ තරගෙට ගියා. ඔන්න ඔහම තමයි සංගීතය හමුවන්නේ. අපිට බොහොම රසවත් වෙනවා පස්සේ කාලෙක දේවල් කියද්දි. මොකද බොහොම දුක් විඳලා ජීවිත ජයගත්තායින් පස්සේ අපිට ලස්සන ඉතිහාසයක් තියෙනවා කියන්නේ. ඒ ඉතිහාසය කියන්නේ මේවා කතා කරන්නේ ඇත්තටම ආඩම්බරෙන් කතා කරන්නේ. කියන්නේ අපි ඇත්ත සැටියෙන් කියන්න ලැජ්ජා වෙන්න ඕනේ නැහැ. මම හංගන්නේ නැහැ. මගේ ජීවිතේ විඳපු දුක් කරදර ගැටලු මම කවදාකවත් අමතක කරලත් නැහැ. මං හැබැයි එදාට වැඩිය ඒ කරපු දේවල් දිහා බලලා අද මං ගොඩාක් සතුටු වෙනවා. ඒ ගැන දුක් වෙන්නේ නැහැ. මං ඒ වගේ කට්ටක් කාලා ආපු හින්දා මට සතුටු වෙන්න පුළුවන්. එහෙම. බොහොම ස්තුතියි අතීතය මතක් කරාට අපි මිලන් ඇයට ආරාධනා කරනවා ගීතයක් ගායනා කරන්න. ගෙවි මෙරයාමි තනිවීලා ඇතයිනේ සඳපානේ නැගවී කලුගේ සඳරේක හිනගෙවි මෙරයාමි තනිවීලා ඇතයිනේ සඳපානේ නැගවී කලුගේ සඳරේක ඉඩගෙවි මෙරයාමි තනිවීලා ඇතයිනේ සඳපානේ නැවී ගලුගේ අවනේ මේ පාවිලා එවි කෙනා කිතරාවේ තනි උර මොරාවේ අවනේ මේ පාවිලා එවි අවනේ මේ පාවිලා එවි ඔබ ඉන්නේ ඇතින් නැතින් සුවඳක්සේ නෑමාගමින් මගේ දැසේ දස්නේ ආවිලා
සඳරේක ඉන්නගේ මේරයාමේ තනිවීලා ඇතයිනේ සඳපානේ නැවී කාලෝකේ රසලෝකේ පාවිලායාවී කවදා හොරසිතේ නවතිලා පාදැතේ රසලෝකේ පාවිලායාවී රසලෝකේ පාවිලායාවී සුවඳක් වී නෑමාගාමි හසරෙල් පාවී ආශාවෙන් මගේ දැසේ දසුනේ ආවී ඉනගේවී මේරයාමේ තනිවීලා ඇතයිනේ සඳපානේ නැවී කාලෝකේ සඳරේක ඉනගේවී මේරයාමේ තනිවීලා ඇතයිනේ සඳපානේ නැවී කාලෝකේ සදරේක ගින්නගේවී මේරයාමේ තනිවීලා ඇතයිනේ සඳපානේ නැවී කාලෝකේ
ගීතය ඇතුලේ කුමරෙකුත් හිටියා කුමරියෙකුත් හිටියා හැබැයි හිටියේ ඒක ගායිකාවයි. ඔක යුග ගීතයක් මම හිතන්නේ HR ජෝතිපාලයන් සහ ඇන්ජලින් ගුණතිලක නේද? ඔව් පසුකාලික ලතා වල්පොල මහත්මියත් ඒක ගායනා කළා. ගායනා කරා නේද? මේ දැන් මට කියන්නකෝ මේ දැන් අපි ජෝතිපාලයන් ගැන අපි මතක් කරානේ ටිකක් හරි. දැන් ඔබේ සැමියා ගැනත් මතක් කළ යුතුමයි. මොකද මම හිතන්නේ ලංකාවේ මුල්ම වතාවට තමයි චිත්‍රපටයකින් පසු වේදිකා නාට්‍යයක් නිර්මාණය කරේ. මම හිතන්නේ අල්ලපු ගෙදර චිත්‍රපටයේ පස්සේ කාලෙක වේදිකාවට ආවේ. අපිට පුරාවෘත්ත තියෙන්නේ වේදිකා නාට්‍යයකින් චිත්‍රපට කරා කඩවුණු පොරොන්දුව. ස්ටැන්ලි තමයි ලංකාවේ පළවෙනි වතාවට චිත්‍රපටයකින් වේදිකා නාට්‍යයක් කරේ. ඒක මුලින්ම ආවේ දෙමළ චිත්‍රපටිය අඩත්ත වීඩපෙන් අල්ලපු ගෙදර කෙල්ල. ඊට පස්සේ හින්දියේ කාවා පඩෝසන්. ඊට පස්සේ ලංකාවේ ඒක හිව්වෝ මාස්ටර් බොහෝම දක්ෂ විදිහට දෙබස් ලියලා ගීත ලියලා අල්ලපු ගෙදර කියන අදටත් අපි ගාක් රස විඳින ප්‍රහසන චිත්‍රපටිය තිබුණා. ඉතින් ඒකෙන් තමයි ස්ටැන්ලි මේ වේදිකා නාට්‍ය නිර්මාණය කරේ. හැබැයි ඒ ගීත එහෙම සම්පූර්ණයෙන් වෙනස් එයා වෙනම නිර්මාණය කරා. මුලින්ම ඔය වේදිකා නාට්‍ය රඟපෑවේ අපිට හිටපු අති දක්ෂ වේදිකා ශිල්පීන් දෙදෙනෙක් වෙන මර්සි එදිරිසිංහ සහ නිහාල් සිල්වා. ඉතින් ඒක අදටත් මම දර්ශන ගත කරගෙන යනවා. මේ කොරෝනා කාලේ නිසා තමයි පොඩ්ඩක් නැවතිලා තියෙන්නේ. ඔව් දැන් සෑහෙන දීර්ඝ කාලයක් සොනලතා මහත්මිය දැන් මේ දවස්වල ඉගැන්වීමේ කටයුතු කරගැනීමේ හැකියාවක් නැහැ මේ කොරෝනා තත්ත්වය නිසා. කොහොමද ඒ දේවල් වෙන්නේ? එහෙමයි. ඉතින් ඇත්තටම මේ කරන්න මේ දෙන්නේ නැහැ කියලා තමයි කිව්වේ. ඒ වුණාට දැන් මෑතකදී මට ලියුමක් ආවා දැන් කරන්න පුළුවන් කියලා. පුළුවන් කියලා. ඉතින් දැන් ළමයිට කොහොමද ඊට පස්සේ දැන් තව සතියකින් විතර ගෙන්නලා කරන්න තමයි මගේ කල්පනාව. හොඳයි. දැන් එතකොට මේ පාසල් කීපයකම ගුරු වෘත්තිය එනේවලුණා. මම හිතන්නේ ලලිත කලාවේදී ශාස්ත්‍රපති විශාරද කියන දෙක නේද? ලලිත කලාවේදී ශාස්ත්‍රපති ගායන හා වාද්‍ය විශාරද දෙක. ගායනා වාද්‍යක මොන වගේ වාද්‍යද අපිට කියන්නේ වාදන භාණ්ඩද ඔබතුමියගේ විශාරද ලේබලේ යටතේ තියෙන්නේ? දැන් ගායනයයි ඊට පස්සේ වාදනය කරනකොට වාදන භාණ්ඩ වයලින් ගිටාර් මේ ඔක්කොම දාලා කරන එකක් තමයි. හැබැයි ඉතින් මේ අපිට බැලුවම කියන්න පුළුවන් දර්ශන නිකන් ගිටාර් ගහනවා කියලා එහෙම හිතෙන්නේ නැහැ නේද? ගෙදරින් ගහන්නේ. ගෙදරින් ඉඳලා ගහන්නේ. ගෙදරින් ඉඳන් තමයි ඒක කරන්නේ. අපිට නිකන් ළමයිට මම උගන්වනවානේ. එතකොට ඒ ළමයිට තමයි උගන්වන්නේ කරන්නේ. ඒගොල්ලන්ට ගිටාර් ගන්න කියනවා මං අරගෙන ඒගොල්ලන්ට ගෙදරත් ප්‍රැක්ටිස් කරගන්න තියෙන්නේ ඕනනේ. ඉතින් ඒ හින්දා ගෙදර ප්‍රැක්ටිස් කරන්න ඕගොල්ලෝ ගිටාර් එකක් තියාගන්න. මෙහෙදී ඇවිල්ලා මෙහෙම කරන්න කියලා. ඉතින් මම ඒක කරලා දෙනවා. හොඳයි. හර්ෂණ දැන් මේ මම අර මුලින්ම කිව්වා මේ අඩි 5ක් කියලා. හැබැයි අඩි 5ට වඩා වැඩි. මම නිකන් වචන ටික කීයද? 5යි 7යි. 5යි 8යි? 5යි 7යි. 5යි 7යි? ඔව්. 5යි 7යි? ඔව්. ෂුවර්? 5යි 7යි? ඔව්. නේ බලන්න. 5යි 7යි 5යි 7යි. මම 5යි 9යි. ශිරෝෂි. හරිනේ. ශිරෝෂි කීයද උස? ඔන්න ඉතින් ඕකනේ කියන්නේ. ශිරෝෂි උස කීයද? මම එන්න දැන්. කොහොම හිටියත් මාව පෙන්නේ කාටවත්. දැන් කීයද උස වාගේ? මේ හීල් එකක් දාලා ඉන්න 5යි දන්නේ. නැත්නම් සාමාන්‍ය කීයද? 5යි 9යි. අපි දැන් එක උස. නමුත් දැන් පේනවනේ දැන් මේ. දැන් හරිනේ නේද? ඉතුරු මම 5යි 9යි කාලේ. මම 5යි වුණා නම් මේ ගාන වෙන්නේ. ඔව්. හරි ඔය දෙන්න ඉස්සලා කියන්නේ ඔය දෙන්න ඉස්සලාම හම්බුනේ කොහෙද කියලා. ඔය දෙන්න ඉස්සලාම මුණ ගැහිච්ච අවස්ථාව. ඇයි? ධනංජයමයි සර්ප්‍රයිස් එකක් නා. ඒ උස එක්කෙනයි මායි අතුලට ආවා. වතාවද? අපි දෙන්න එකට ආවා. ඒකවා හිතන්නකෝ. මට මම මෙහෙම බැලුවා ශිරෝෂි කාරවද? හර්ෂණ ඉස්සලාම ශිරෝෂිව දැක්කේ කොහොමද? අපේ යාළුවෝ ටික මේ එකතු වෙලා ඉන්න දවසක ඒ කියන්නේ මට එන්න කිව්වා ඉක්මනට වරෙන් කියලා. දස්සා බර්ත් එකද? බර්ත් එක නේද? මගේ බර්ත්ඩේ ඒක මතකත් නෑ. ඔව් නෑ ප්‍රතිභාගිද ප්‍රතිභා හෙට්ටිආරච්චිද. ඔව්. සුලෝචනාලා දස්සලා එතකොට අපේ සරත් කරුණාරත්න ඔහම ගිවන්තලා ඔහම යාළුවෝ ටිකක් එකතු වෙලා හිටියේ. ඉතින් මන් දන්නේ මං ඉතින් බයික් එකේ ආවේ බයික් එකේ ඇවිල්ලා අවුවනේ. මම මෙහෙම හෙල්මට් එක ගලවපු ගමන් දැම්ම ලෝගුවක් මෙහෙම තාලේ වරෙන් යන්නේ එකගෙන ගියා. ගිහිල්ලා දැන් මං කොහෙද යන්නේ මම තල්ලු කරගෙන දැන් ගියා. ගිහිල්ලා දැම්ම කාමරයක් ඇතුළට. අලා
ඩොග්ගා දොරයෝ දැන් මේක මේව කරනකොට එක පාට කළුවරයි ගෑනු කෙනෙක් ඉන්න කවුරු හරි මම දැන් මාත්වල මම අරුන් දොර වහලා මෙයා මට බයිනවා මේ මොකද කාමරේ අස්සරාවේ කවුද කිව්වා මට කාමරේට නේ දැන් ප්ලෑන් කරලා කට්ටිය දෙන්නේ දැන් ඊට පස්සේ මං කිව්වා මන් දන්නේ නැහැ මාව දැම්මා මේගොල්ලෝ දැම්මේ ඊට පස්සේ කොහොම හරි ටිකක් වෙලා යනකොට තමයි ඔන්න ටික මූණ පෑදිලිව පේනවා පේන්න පටන් ගත්තේ ශිරෝ මේෂිකා ඒතරම් සොඳුරු හමුවීමක්ද ශිරෝෂි ඒ වගේ හමුවීමක් නේද ඒ හමුවීම කොච්චර දුරදක කියන අදටත් ඔය යාළුවෝ නේද අනිවාර්යයෙන් හැබැයි එදත් උස කීයද එදත් පහයි ඒ ගානම කියනවා තාම උසයනෝ තාම උස යනවා තාම හැදෙන වයසනේ මිලන්නේ දැන් ඇමරිකාවේ පදිංචියට ගිය කෙනෙක් සාමාන්‍ය ලංකාවට එනවා අඩුයි. හැබැයි ඇමරිකාවට ගිය ශ්‍රී ලාංකිකයෝ ගොඩක් එකතු වෙලා එහෙ කලා කටයුතු කරනවා සහ මෙහෙන් එන කලාවට ඔවුන් බොහොම ආදරයෙන් පසුපින් වාදනය කරනවා. චැට්ටන් මියුසික් සම්බන්ධයෙන්ුත් තිබ්බනේ දෙම ඉතිහාසයක්. ඔව් ඇත්තටම චැට්ටන් මියුසික් ඇමරිකාවට ආපු වෙලාවේදී නිව්යෝක් ප්‍රසංගයේ තිබුණේ මගේ ගෙදරමයි. මොකද ඒගොල්ලන්ට හොටෙල් එකක් ලෑස්ති කරගන්න බැරුව ගියා. ඊට පස්සේ ඉතින් මට කතා කරලා මගේ ඉල්ලීමක් කරා පුළුවන් ද කරන්න ඔයගොල්ලන් ගෙදර කියලා. ඉතින් මං කිව්වා කමක් නැහැ කරන්න කියලා. ඊට ටික වෙලාවකට පස්සේ ආයෙ කෝල් එකක් ආවා. ඇවිල්ලා නම් කිව්වා මේ වාදකයන්ගේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. පොඩ්ඩක් ගිටාරේ ගහන්න පුළුවන්ද කියලා. මං ඒකට හා කිව්වා. ඊට පස්සේ ආයෙ පැයකට විතර පස්සේ කෝල් කරලා දැක්කුවා බෑන්ඩ් එකටම ගහන්න බැරිද කියලා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ මියුසිෂියන්ස්ලා ඒ කියලා. මම හිතන්නේ මනෝජ්ලට මේ මනෝජ්ගේ වයස තිබ්බේ නැහැ ඒක නිසා එන්න බැරුව ගියා. මේ ඉතින් ඊට පස්සේ මම මනෝජ්ගේ අර මේ පාස්පෝර්ට් එක ගන්න වයසක නෙවෙයි හිටියේ කියන්නේ 18ට අඩුයි එතකොට මම හිතන්නේ. මනෝජ් ඊට කලින් 5-6 පාරක් ඇවිල්ලා තිනවා මටම හම්බෙලා තිනවා කීප වතාවක් මෙහිදී ඒ ආපුවම ඉතින් මම යනවා බලන්න ගිහිල්ලා හම්බෙලා කතා බහ කරලා එන්නේ. ඉතින් ඊට පස්සේ මට සංගීත සපයන්න සිද්ධ වුණා ඒගොල්ලන්ට අපේ වාද කණ්ඩායම. ඉතින් මගේ වාද කණ්ඩායමක් එහි තියෙනවා. ඉතින් අරලිය වාසනාවකට මගේ දැන් ඇත්තටම ඇමරිකාවේ ගොඩාක් ප්‍රාන්තවල වාද කණ්ඩායම් තියෙනවා. නමුත් වාසනාවකට මගේ වාද කණ්ඩායමේ ඉන්නේ ඔක්කොමලා ලංකාවේ ජනප්‍රියම වාද කණ්ඩායම් වල වාදනය කරපු පළපුරුදු වාදකයෝ. ඉතින් ඒ නිසා වෘත්තීය වාදක ශිල්පීන්. ඉතින් ඒ නිසා මම හිතන්නේ චන්ද්‍රසේන අයියාලා ඇමරිකාවට අපිලා සංගීත ප්‍රසංග කීපයකටම අපේ වාද කණ්ඩායම තමයි සංගීත සැපයුවේ. අපිට කෙනෙක් දුරකථනයෙන් සම්බන්ධ වෙනවා මිලන් අයට තමයි මම හිතන්නේ මේ දුරකථන ඇමතුම අයබෝවන්. අයබෝවන්. හලෝ. අයබෝවන් මට මිලාන් රොඩ්රිගෝට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? මම නිව්යෝක් ඉඳලා කතා කරන්නේ. පුළුවන් කතා කරන්න. කවුද මේ? හලෝ මිලාන්. ඔව්. මිලාන් කොහමද? මම සනත් අයියා කතා කරන්නේ නිව්යෝක් වල. සනත් අයියා කොහමද? කොහමද හොඳ නිවාඩුවක් ගත කරලා එන්න ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ අර්ධය බෑන්ඩ් එක අවශ්‍ය වෙන්නේ නැහැ. thank you අයියේ. ඇහෙනවද? ඇහෙනවා අයියේ. එහෙනම් සුබ නිවාඩුවක් ගත කරලා එන්න එන. හොඳයි බොහොම ස්තුතියි. චන්ද්‍රසේන චාරිත්‍රාත්මකවත් මතක් කරුවා කියලා කියන්න. හොඳයි බොහොම ස්තුතියි. හරි. හොඳයි බොහොම ස්තුතියි අපිත් එකතු වුණාට මම හිතන්නේ ඒ රටට නම් මේ වෙනකොට මම හිතන්නේ දවල් 11යි කාලයි දැන් නේද? පැය 12ක වෙනසක් තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක ඇමරිකාවේ සිට සම්බන්ධ වුණාට. ඒ වගේම විදේශ රටක හිටිය කාලේ කොච්චර කාලයක් හිටියද විදේශ රටක? ජර්මනි. 2015 සිට ජාත්‍යන්තර පාසලක ඉගෙනුවා JMC ජාත්‍යන්තර පාසලේ 2015 මම අවුට් වුණා එතනින්. ඊට පස්සේ 2015 ඉඳලා 2020 දක්වා මම එතකොට මේ මාධ්‍ය වේදිනියක් හැටියට කටයුතු කරන කාලය කොයි වගේ අත්දැකීමක්ද ඔබේ ජීවිතේට? ඒක ධනංජය ඒක ගොඩක් හරිම සතුටුයි. මොකද මේ දශකයකටත් වඩා මම අධික කාලයක් සේවය කරා. මේ පටන් ගත්තේ මම මේ මිහිර ළමා පුවත්පතින්. ඊට පස්සේ මේ ලංකාවේ ප්‍රධානම ජාතික කලා පුවත්පත සරසවිය එකේ වැඩ කරා. ඒකත් වැඩ කරා. ඊට පස්සේ දිනමින ප්‍රධාන ජාතික පුවත්පතක් දිනමින. ඊට පස්සේ සිළුමිනට විශේෂාංගංශය වැඩ කරා. ඉතින් අන්තිමේට මට සම්මාන හිමත් ලැබුණා. ගොඩක් සතුටුයි. මොකද බොහෝ මම ගොඩක් වැඩ කරේ මේ මට බොහෝ විට කලා පිටුවක් මට ලැබෙනවා නිතරම. ඉතින් මේ ඒ කලා පිටුව ඔස්සේ මම ඉතින් ගොඩක් කලාකරුවන් ලංකාවේ හැම ශේෂ්ත්‍රයකම
ටෙලිනාට්‍ය සිනමාව එතකොට සංගීතය තව ගොඩක් තියෙන ඡායාරූප කලාව චිත්‍ර කලාව ඒවත් අපේ කලා මාධ්‍යයන් ඉතින් ඒ කලාව නියෝජනය වන්නා වූ විශේෂ සුවිශේෂී ඒ සියලුම කාර්යභාරයන් කරන කලාකරුවන් එක්ක මම වැඩ කරලා තිනවා. මට ගොඩක් සතුටුයි. මම ගොඩක් ලොකු වගකීමක් කරා. කාර්යභාරයක් කරා. ඉතින් සතුටුයි. හර්ෂණ බෙට්ස්ද හර්ෂණ බෙත්ම ගේද? අපි ඒක ප්‍රශ්නෙට උත්තර දෙමු. හර්ෂණ බෙත්ම ගේ. ඔබේ ගීතයෙන් පස්සේ උත්තර දෙන්න. අපි ආරාධනා කරන හර්ෂණට ගීතයක් ගායනා කරන්න.
බොහොම ස්තුතියි. වසර 32ක ඉතිහාසයක උරුමගම් කියන විජය නිෂ්පාදන ආයතනයේ 100%ක් දේශීය ආයතනයක්. ස්තරම් වර්ගයේ අමුද්‍රව්‍ය යොදා ගැනීමෙන් පරිසර හිතකාම නිෂ්පාදන ක්‍රියාවලියකට අනුව නවීන යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය කරනු ලබන විජය නිෂ්පාදනවල කිසිදු රසකාරකයක් හෝ වර්ණකාරකයක් අඩංගු නොවන අතර නිවසට අවශ්‍ය සියලුම කුළුබඩු ඇතුළු ආහාර ද්‍රව්‍ය සඳහා විශ්වාසනීය නාමයේ හැටියට විජය ප්‍රොඩක්ට්ස් හඳුන්වන්න පුළුවන්. සඳසෙනයි දැන් ඔය කිව්ව අර ඉතිහාසයෙන් පස්සේ අපිට කලාව පේනවා. කතාව තව ඉවර නෑ, ගොඩක් තියෙනවා. ඔව් සංගීතය පේනවා. වර්තමානයේ ජාතික තරුණ සේවා සභාව ලෙස හඳුන්වන ඒ කාලේ බෙල්හුඩ් ආයතනයට ඔබ යන ඒ ගමන මම හිතන්නේ ලංකාවේ අමතක කරන්න බැරි ඉතිහාසයක පළවෙනි පියවර බවට පත් වෙනවා. ඇත්තටම ඒ කියන්නේ 1979 යවන සම්මානවලින් පස්සේ දැන් අපි බඩංගල පුහුණු මධ්‍යස්ථානයේ තමයි තෝරගත්තේ සංගීත පුහුණුවේ ආයතන. එතනින් පස්සේ බෙල්ලඩූපහණි ගම්මානය නිර්මාණය කරලා අපිව ඒකට යොමු කරවුවා. එතනින් පස්සේ අපි අවුරුදු 3ක පුහුණු කාල සීමාවක් තිබුණා. හැබැයි ඒ අවුරුදු පුහුණු කාල සීමාව අවුරුදු 3ම පුහුණු වෙන්න ඕනේ. අවුරුදු 3ක්. ඒ පුහුණුවෙන් පස්සේ ඒ පුහුණු වෙනකොටම ළමයිගේ දක්ෂතාවයන් අනුව ගුරුපත්වීම් ලැබෙන කට්ටියට ගුරුපත්වීම් හම්බුණා. ගායන ශිල්පී වෙන කට්ටිය ගායන ශිල්පීන් වුණා. ඒ වගේ තම තමන්ගේ දක්ෂතාවයන් අනුව ඩාන්සින් කරපු කට්ටියට ඩාන්සින් ගුරුවරු වෙන්න පුළුවන් වුණා. ඒ වගේ මම හිතන්නේ හොඳ අත්ලක් ජාතික තරුණ සභාවෙන් තරුණයාට සිද්ධ වුණා. ඉතින් මම බලාපොරොත්තුෙන් ආපු දේ ඇත්තටම එතනින් තමයි මට හිමි වුණේ. මට මේ මනෝජය අපිට පුළුවන් වෙයිද ගීතයක කොටසක් ගායනා කරවන්නට? ශිරෝෂි වට මතකද සීත කඳු ඇයේ ගීතයේ කොටස? මොකද මම හිතන්නේ චන්ද්‍රලේඛා මහත්මිය සහ ඔබේ කටහඬ මුසු වෙච්ච මුල්ම අවස්ථාව. දෙන්නගෙම පළවෙනි යුග ගීතය මේ ඒක කියාගන්න පුළුවන් වේද අපිට පොඩි කොටසක් ශිරෝෂිට මතකද වචන? සීත කඳු ඇයේ ගීතේ. නැත්තම් කාංචන මාලක්ක මතකද? මට ඒකේ පොඩි කොටසක් ගායනා කරන්න පුළුවන්. අපිට තව මයික්‍රොෆෝනයක් ලබා ගන්න පුළුවන්ද? හරි අපි විරාමයෙන් පස්සේ අපිට බ්‍රේකයෙන් පස්සේ අපි අවස්ථාව ලබා ගන්න. මොකද මේ ගීතය මම හිතන්නේ අසහාය ගීතයක්. ඒක ඒ කටහඬවල් දෙක අපිට කවදාකවත් අමතක වෙන්නේ නැති තරුණ සේවා කටහඬවල් දෙකක් හැටියට තමයි තරුණ සේවා කියලා අනන්‍යතාවයක් ඇති වුණා. ඒ කියන්නේ ඒ ආපු ශිල්පීන් හැමතෙම ඒ කියන්නේ මගේ ගුරුතුමා ශෛලි වෛජයන්ත, චන්ද්‍රලේඛා නාංගේ, මාස්ටර් ජනත, සෝමසිරි මැදගෙදර, තේජා අමරසිංහ, ධම්මිකා කරුණාරත්න මේ අයගේ එකතුව සහ වාදක මණ්ඩලයට ඒ වගේම තරුණ පිරිසක් අපිට හිටියේ. ඉතින් ඒ අයගේ දක්ෂතාවයන් සහ අපේ දක්ෂතාවයන් එකතු වෙලා නිර්මාණය වෙච්ච ගීත අදටත් ලංකාවේ ජනප්‍රිය ගීත බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන ඇත්තටම අහිංසක ආඩම්බරයක් ලබනවා අපි. නැතුව අපි දැන් ගීතයක් ගායනා කරන්න ශිරෝෂි ලව්වද? ශිරෝෂි ආරාධනා කරනවා ගීතයක් ගායනා කරන්න. මේ ගීතය කාගේද බලමු.
ප්‍රේක්ෂා සාමාන්‍යයෙන් තැන් රංගන ශිල්පිනියක් ගීත ගායනා කරන්න ආවහම තෝරාගන්න ගීත බොහොම තියනට වට්ටෝරුවක් අපි නිතර අහන වට්ටෝරුවක් හැබැයි මේ සමිත අක්කගෙනද මේ ගීතේ සමිතාගේ මේ වගේ ගීතයක් තෝරා ගැනීම ඇතුළේ මට පේනවා ශිරෝෂී ගායන එන්ජෝයි කරනවා එහෙම නැත්නම් ටිකක් ශාස්ත්‍රීය පැත්තක් පිළිබඳව මම හිතුවේ නෑනේ මෙහෙම සින්දු අහනවා ඇති කියලාවත් අඩු ගන්න මම ඒ වගේ තමයි අහන්න ආස ඒකනේ ඒ ගීතේ තෝරාගත්තේ ඇයි අදවා මම ඒකේ මියුසික් වලට ආසයි ඒකයි වචනත් ආසයි කියන්නේ ශිරෝෂිගේ අපි තව මොනවද දකින්න තියෙන්නේ අපි ඩාන්සින් දැක්කා ඔක්කොම එහෙම නෙවෙයි මගේ හැකියාවන් තව තියෙනවද දන්නේ හැබැයි ඔයා නොදන්නවා වුණාට ඔයාගෙන ඔයාට වඩා දන්න අය ඉන්නවා සෝෂල් මීඩියා වල හිතන්නේ ඒක බොහොම මේ සතුටෙන් කතා කළ යුතු කාරණාවකුත් නෙවෙයි මම හිතන්නේ මෑත කාලීනව ඔබ මවක් හැටියට ඔබ ගැහැණියක් හැටියට ඔබ ජීවත් වෙන්න ආස කරන කෙනෙක් හැටියට ඔබට ජීවිතේ එපා කරන දේවලුත් වෙනවා මේ සෝෂල් මීඩියා හරහා. ඔව් ඇත්ත මේ මම මේ ළඟදී දැක්කා මගේ නම පාවිච්චි කරලා පේජ් එකක් හදලා තියෙනවා. ඒකේ නිකන් අනවශ්‍ය විදිහට දේවල් කියලා මේක මේ සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා තියෙනවා. ඉතින් ඒක හරි දැන් ඒ කියන්නේ හැමෝම වැරදි කරන අය නෙමෙයි නේද? ඉතින් හොඳට ජීවත් වෙන්න උත්සාහ කරන අයටත් ඒ වගේ ඉතින් මඩ ගහනවා ඉතින් එහෙම කරන්න එපා කියලා තමයි මම කියන්නේ. මොකද ඒ අයට දරුණේ ඒක දුටු වෙලාවෙ මොනවද දරුණේ ඔබට ජීවිතේ? මට නිකන් කලකිරීමක් හිතුනේ. නිකන් ඉතින් අනිත් අයගේ දේවල් හොයලා නිකන් නේද අනවශ්‍යයිනේ පවුල් විස්තර හොයනවා. එයාගේ මෙයා කවුද හොයනවා. ඉතින් වැඩක් නැහැ නේ දේවල් නේද? අපි හිතනවා මේ රංගන ශිල්පීන්ට කලාකාරයන්ට කලාකරුවන්ට මිනිස්සු ආදරේ ඇති කියලා. හැබැයි මේ වගේ සිද්ධියකට හිතනවා නේද නිකම් මානසිකව වටනවා නේද? ඒක ආදරේ නැද්ද කියලා හිතන අවස්ථාවක් නේද? ඒක හැමෝම කරන්නේ නැහැ. ඔව්. 100 පිරිසක් බොහොම පොඩි පිරිසක්. ඒක කොට්ටාසයක් ඉන්නවා. ඉතින් ඒ කට්ටියගෙන් තමයි මේ දේවල් වෙන්නේ. ඒ දේවල් ඉතින් ඉදිරියේදී වෙන්නේ නැත්තම් හොඳයි. ෆේස්බුක්ද ෆේක් බුක්ද? ගොඩක් වෙලාවට දැන් උදාහරණයක් හැටියට ගමුකෝ අපි හර්ෂණ බෙත්මගේව. දැන් හර්ෂණ බෙත්මගේ නමින් තිබෙන ෆේස්බුක් එක හර්ෂණ බෙත්මගේකින් නෙවෙයි. හර්ෂණ බෙට්ස් කියන එක තමයි හර්ෂණ එක. දැන් බොරු නමින් ඉන්න කෙනා තමයි ඇත්ත. නැත්තම් ඇත්ත නමින් ඉන්න කෙනා බොරුවක් බවට පත් වෙලා තියෙනවා. ඔව්. ඒක මේ මාරම කරදරයක් වුණා ජීවිතේ කියන්නේ. හිතපු නැති විදිහට කරදර කරන්න ගත්ත සෝෂල් මීඩියා එකේ. මේ Facebook ෆේක් එකක් කරන කෙනෙක්. එයා ඉතින් සෑහෙන්න වැරදි වැඩ තමයි එකෙන් කරන්නේ. විශේෂයෙන් ගැහැණු ළමයිත් එක්ක චැට් කරලා ගැහැණු ළමයි එක චැට් කරන එක වැරදි වැඩක්ද? නෑ මං කියන්නේ අනවශ්‍ය. වෙන කෙනෙක් කියන්නේ නමුත් ඉතා වැරදි. අර මේ මාව සම්පූර්ණ නැති කරලා. ඒ කියන්නේ ඇත්තනම මට පාවිච්චි කරගන්න විදියක් නෑ. විදියක් නැති වුණා. ඒ කියන්නේ ඒකයි ගැටලුව. මට මගේ නම පාවිච්චි කරගන්න විදියක් නෑ. හර්ෂණ බෙත්මගේ කියලා මොකද ඒකත් එක්ක ලොග් වෙච්ච කට්ටිය ගොඩක් වැඩි. පේජ් එකක් තියෙනවා. ඒ වගේම මේ Facebook එකක් තියෙනවා. Facebook එකෙන් රටවල් ඉන්න මගේ යාළුවන්ට කතා කරලා ඊට පස්සේ ඒගොල්ලන් සල්ලි අරගෙන තියෙනවා. එතකොට ගෑල් ළමයින් ඉව රවට්ටලා සල්ලි අරගෙන තියෙනවා. සල්ලි අරන් තියෙනවා. ඊට පස්සේ තව ඒත් ගෑල් ළමයිගේ ෆොටෝස් වගේක් අරගෙන තියෙනවා. සෑහෙන ලොකු ප්‍රශ්නයක් ඉතින් ඒක. ඉතින් නමුත් අර දන්න පිරිස දන්නවා මම කොහොමවත් චැට් කරන්නේ නැහැ Facebook එකෙන් සහ මේ අර මාත් එක්ක ළඟින් ආශ්‍රය කරන යාළුවෝ පිරිසක් ඉන්නවනේ ශේෂ්ත්‍රය ඇතුලේ. ඉතින් ඒ කට්ටිය ඉන්න නිසා ටිකක් දුරට ඒකෙන් බේරෙනවා. ඉතින් ප්‍රේක්ෂකාගාරයට කියන්න ඕනේ විශේෂයෙන් රැවටෙන්න එපා මේකට. ඉතින් කරන කෙනෙක් ඉන්නවනේ අනේ ප්ලීස් මේක නවත්තන්න. ඉතින් කාරුණිකව ඉල්ලන්නේ. මොකද කරාට කමක් නැහැ මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක නවත්තන්න බෑ කොහොමද? නමුත් මං කියන්නේ අනවශ්‍ය විදියට මනුස්සයෙක්ට හිංසා කරන එක නෑ කෙසේදත් ඔබේ නමින් ඉන්න කෙනෙක් වෙනත් කෙනෙක් ඔබේ නමින් chat කරනවා කියන එකේම තියෙනවනේ කියන්නේ ඒක. ඒ කියන්නේ ඒක මානසික ප්‍රශ්නයක් වෙන්නේ නැති. නමුත් ඉතින් ඒකෙන් කරන්නේ අපිව වට්ටන්න හදනවා නම් ඒක බොරු වැඩක් නිකම් මේ එයාගේ මහන්සිය විතරයි. මොකද අපි වැටෙන්නේ ඒ වගේ දේවල් වලදී. අපි නැගිටිනවා තවත්. ඉතින් අර තියෙන්නේ මානසික පැත්ත තමයි. ඒ මිනිස්සයා ඇයි අපිට එහෙම කරන්නේ? තෝර හිතනන්නේ දායමත් මේ සමහරලාට අර ඔබ බොහොම මහන්සියෙන් ඔබේ ජීවිතයේ බොහෝ කැපකිරීම් කරලා ගොඩනගාගත්තු නම වෙනත් කෙනෙක් විසින් බොහොම
පහත් වැඩවලට පාවිච්චි කරනවා නේද කියන අනිවාර්යයෙන් කාරණාව. අනේ අපි ඉල්ලා සිටිනවා එහෙම කරන්න එපා. Facebook කියන්නේ ඉතාමත් හොඳ අවකාශයක්. අපි කරුණා කළා ජංගම දුරකථන නිශ්ශබ්ද කරගමු සජීවී වැඩසටහනක ඉන්න නිසා. අපිට පුළුවන් නම් මේ ප්ලැට්ෆෝම් එක හොඳ විදිහට පාවිච්චි කරන්න අපිට ඊට වඩා ගොඩාක් දේවල් කරන්න පුළුවන් වෙයි අපේ ප්‍රේක්ෂකයන්ට අපේ ආදරය කරන නේද? අනිවාර්යයෙන්. අපි ගීතයක් අහමු. චන්ද්‍රසේන හැටියට මහත්මයාට ආරාධනා කරනවා ගීතයක් ගන්න. මට අහිමි වුණේ ආදරේ නොකළ කෙනෙක් ඔබ හට අහිමි වුණේ ආදරේ කෙරුව කෙනෙක්
බොහොම ස්තුතියි. මිලන්නේ දැන් ඇමරිකාවේ තමයි අපේ රූකාන්ත මහත්මයත් හිටියේ. රූකාන්තයත් එක්කත් සංගීත කණ්ඩායමක් තිබුණා නේද ඇමරිකාවේ? ඔව් රූකාන්තයත් එක්කත් අපි සංගීත කණ්ඩායමක් කරා. ඇත්තටම මේ සංගීත කණ්ඩායම් දෙකේ මගේ සංගීත කණ්ඩායම සහ රූකාන්තය සංගීත කණ්ඩායම දෙකේම වාදකයෝ එකයි. අපි රූකාන්තයගේ වැඩ ප්ලේ කරනකොට රූ ඇන්ඩ් ක්‍රූ කියලා ප්ලේ කරනවා. අපේ වැඩ ප්ලේ කරනකොට අපි අරලිය කියලා ප්ලේ කරනවා. ප්ලේස්ලා ඔක්කොම එකයි. ඔක්කොම එකයි. දැන් ඒ කාලේ තිබ්බ සංගීත සංදර්ශනත් එක්ක බලද්දී අද වෙනකොට බොහෝ දේවල් දියුණු වෙලා තියෙනවා. වේදිකා පරිපාලනය, ආලෝකය මේ දේවල් වෙනස් වෙලා තියෙනවා. හැබැයි එක පාට මුළු ලෝකෙම නිශ්ශබ්ද වුණා. නිහඬ වසන්තයක අපි ඉන්නේ. අපි කවද්ද මේකෙන් ගැලවෙන්නේ? විශේෂයෙන්ම ඇමරිකාව කියන්නේ ලෝකේ බලවතා කියලා හිතුව රටත් ඒ විදියයි අපෙත් එහෙමයි. ඔව් ඇත්තටම මම හිතනවා මේ ගොඩක් හැම ශේෂ්ත්‍රයක්ම වගේ කඩා වැටලා තියෙන වෙලාවේ සංගීත ශේෂ්ත්‍රයත් පුදුමාකාර විදිහට වැටලා තියෙනවා. මොකද සමහර දේවල් නම් දැන් ටික ටික පටන් ගන්නවා. නමුත් සංගීත සංදර්ශන තාම පටන් ගන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඉස්සරහට ඒකත් කෙරෙයි කියලා. මොකද මම හිතන්නේ ඒගොල්ලන්ගේ ජීවන වෘත්තිය ඒක. ඉතින් හරි අමාරුවෙන් ඒගොල්ලෝ ජීවත් වෙන මේ කාලේ. ඔබ නම් ගැටලුවක් නැහැ නේද? ඔබ ඒදී කරේ සංගීතෙම තමයි නේද? ඉතින් මොනවද ඇත්තටම දැන් මේ සංගීත ප්‍රසංග ගැන කතා කරද්දි මට මල්ලිත් එක කතාවක් කියන්න හිතුණා. ඒ කාලේ මේ අපි ගොඩක් කාර්ය බහුල කාලේ බ්ලූ ෂැඩෝස් සංගීත කණ්ඩායමත් එක්ක මම තාත්තගේ සින්දුවක් කියනවා හැමදාම වේදිකාවේ. මේ අපේ බෑන්ඩ් එකේ තියෙනවා බෑන්ඩ් සෙෂන් එකේ තියෙනවා ඉස්සෙල්ලාම අපි සාමාන්‍ය විනාඩි 45ක් විතර මුලින්ම අපි ප්ලේ කරනවා. ඉතින් මම මේ කෝලා අමතනු නෑ මට සුනේ ගීතේ මම ගොඩක් වෙලාවට ගායනා කරනවා. ඉතින් දවසක් මම මේ ගීතේ ගායනා කරලා හැරෙනකොටම මාව කවුද ඇවිල්ලා බදාගෙන මේ මාව වැළඳ ගත්තා. මම බලනකොට සුනිල් අයියා. ඉතින් තාත්තා හරි ආදරණීය මිනිස්සෙක්. අපි ඒ කාලේ මදුත් එක්ක එනකොට මදුට වඩා අපිත් එක්ක මේ පිස්සු කෙලින්නේ ඒ වචනේ ඇත්තටම මේ මාධ්‍ය කිව්වට සමා වෙන්න. මොකද ඒකට වෙන වචනයක් කිව්වොත් ඒකේ හරියන්නේ නැහැ. ඒක නිසායි මම මේ වචනේ පාවිච්චි කරේ. ඒ වගේ හරි සුන්දර කෙනෙක් වගේ තාත්තා. ඉතින් තාත්තවත් ආදරේ මතක් කරනවා. සමහරවල් කැමති නැහැ තමන්ගේ ගීත වෙන කවුරුහරි ගායනා කරනවා. ඔව් ගොඩක් අය කැමති නැහැ. නමුත් මම වේදිකාවේ ගායනා කරලා හැරෙනකොටම මාව බදාගෙන මාව සිප වැළඳ ගත්තා. ඉතින් ඒ මොහොත ඇත්තටම අද මම මතක් කරනවා ඇත්ත එක මේ වෙලාවේ. බොහොම ස්තුතියි. එතුමා බලන් ඇති මගේ පියා. අපි අර මේ විරාමයට කලින් පොඩි ඉල්ලීමක් කරා මම හිතන්නේ අපි දැන් ඒකට සූදානම්. අපිට යන්න පුළුවන් අවුරුදු ගාණක් අතීතයට ඒ සදාකල් අපේ මතකයේ තියෙන හඬ අපිට ආයමත් ඇහෙයිද බලමු. සිත කඳු යායේ ගයන ගීරාවේ කවුරුදු කාගේදු මියුරු ගීරාවේ සිත කඳු යායේ ගයන ගීරාවේ සිත මගේ තනියටයි මෙලෙස ගියොවේ සිත කඳු යායේ සීතරේ යමේ. බොහොම ස්තුතියි ඉල්ලීම ඉෂ්ට කරාට. මම හිතන්නේ මේ ගීතය අපේ ප්‍රේක්ෂකාගාරයට කවදාකවත් අමතක නොවන ගීතයක්. ඒ නිසා තමයි අපි උත්සාහ කරේ නැවත ඒ ගීතය පොඩ්ඩක් මතක් කරන්න. හර්ෂණ, ඉතින් මොකද වෙන්නේ ඉස්සරහට? දැන් සිනමා ශාලා නැවත විවෘත වෙගෙන යනවා. අපේ කිඩ්නැප් චිත්‍රපටියත් එන්න තියෙනවා නේද? මට මතකයි දවසක් මම මායේ හර්ෂණගේ තිබ්බා එක සීන් එකක්, ෆයිට් සීන් එකක්. ඒකෙදී ඇත්තටම හර්ෂණට තවාල වුණා. කික් එකක් කරන්න ගිහිල්ලා මෙතන ෂෝල්ඩර් බෝන් එක ගියා. මම බය වුණා එදා. හැබැයි මට මම අගය කරපු කෑල්ලක් තමයි හර්ෂණ නොපස්සු බස්නා උත්සාහය ඊළඟ මොහොතේදී නැවත අලු ගසා දමා වීනස් පක්ෂයා වගේ බොහොම අපූර්වට ඒ රූකත කිරීම කරා. මේ කැපවීමට බොහොම ආදරේ මම. අනිවාර්යයෙන්. මොකද ඉතින් ලංකාවේ සිනමාව නැවත එයිද? එහෙම ඉන්න ඕනේ අනිවාර්යයෙන්. ඒක තමයි ප්‍රාර්ථනාව හැමෝගෙම. ඉතින් මම හිතන්නේ එහෙම තත්ත්වයක් එයි ආයි. ඒ විශ්වාසයෙන් මේ ප්‍රාර්ථනාවේ. කාංචන මාලාක්කේ දැන් අවුරුදු ගානක් නගර සභාවේ හිටිය ඡන්දිලන්න බලාපොරොත්තුවක් තියෙනවද?
මං ඕක කලින් කරන්න හදලා මේ ස්ටැන්ලික ඔයා චන්දිල්ලනන මල් ළමයි අරන් ගෙදර යනවා. හැබැයි ඉතින් දැන් මට පේනවා මේ දේශපාලනය කියන්නේ අර ඒක මේව කියන්නේ අනිත් අය හිතන අහිතකර විදිහ නෙමෙයි මල්ලි. ගාක් මිනිස්සුන්ට සේවය කරන්න පුළුවන් කොළඹ මහා නගර සභාව කියන තැන. උත්පත්තිය සිට මරණය දක්වා. මාතෘ නිවාසය සිට බොරැල්ල සුසානය දක්වා. අපෙන් පුදු ආයුර්වේදය ඒ ගැන කියන වචන නෑ. ඉතින් පුදුම සේවයක් මේ කොළඹ නගර වාසීන්ට කරන්නට පුළුවන් ස්ථානයක්. මං ඉතින් තව බොහොම කාල සීමාවක් රැකියාව කරලා මට ඉවත් වෙන්න තියෙනවා. මට මේ ළඟදි පොඩි හිතුවිල්ලක් ආවා. අනේ ඇත්තට ඒ විදිහට හරි ඇවිල්ලා මට මෙහෙම සේවය කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් ඔයා අහපු එකට එහෙම උත්තරයකුත් දෙන්න පුළුවන්. බලමු එහෙනම් මොනවද මේ ඔයා මට උදව් කරයි මං හිතන්නේ. මම නිර්දේශපාලනික වීමට තමයි බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. හැබැයි ඉතින් හොඳ දේශපාලනයක් නම් අපි මට හිතෙනවනේ ඒක පක්ෂ දේශපාලනයක් නොවි. ඒක වෙන විදිහකට වෙන්න. වෙන විදිහකට දේශපාලනය. හොඳයි ජයමිනි දැන් ඔබේ බලාපොරොත්තුව මොකක්ද මාධ්‍යවේදියක් වේදිනියක් හැටියට ඉදිරියට යන්නද සංගීතය පැත්තේ ඔබ හදාරා තිබෙනවා මම හිතන්නේ. ඔව් අයියේ මම මේ ඇතර මම ජනසන්නිවේදනය මේ ශාස්ත්‍රපති උපාධිධාරණයක්. දැන් මගේ අදහස තියෙනවා මේ ජනමාධ්‍ය පැත්තේ PhD එක කරන්න. ඒ වගේම මම සංගීත විශාරද ඩිග්‍රී එකත් අරන් තියෙන බාත්කණ්ඩ යුනිවර්සිටි එකේ මේ ඉන්දියාවේ. ලංකා විශ්වවිද්‍යාලයේත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අංශය කැලණි විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අංශයේ මම ලලිත කලාවේදී උපාධිධාරණයක්. ගොඩක් most of time was spent for my higher studies. පස්සේ දැන් PhD එක කරන්න තමයි යන්නේ. ජනමාධ්‍ය ඇකඩමි එකක් දැම්මා මේ ලංකාවේ. ඉතින් මං හිතන්නේ මේ ජනමාධ්‍ය කියන්නේ ඇත්තටම සමාජ වගකීමක් එක්ක ලොකු සමාජ වගකීමක් දරන්න පුළුවන් තැනක්. මොකද රටක ගොඩක් සියලු මංශයන් ප්‍රතිසංස්කරණය කරන්න ඒ වගේම මේ ජනමාධ්‍ය තුළින් මං හිතන්නේ ගොඩක් සේවයක් කරන්න පුළුවන්. ඉතින් මගේ මීඩියා ඇකඩමික හරහා මම ඒ හදාරපු ශාස්ත්‍රීය හදෑරීම් කරලා තියෙනවා විශාල වශයෙන්. ඉතින් ඒ ශාස්ත්‍රීය හැදෑරීම් වලට අනුව මම ජනමාධ්‍යවේදීන් බිහි කරන්න කැමතියි. මොකද ප්‍රධාන ජනමාධ්‍යවේදීන් කියන්නේ පුවත්පත් කලාව සහ ගුවන්විදුලිය රූපවාහිනිය. ඊට අමතරව තියෙන දේවල් වලටත් අපි තැන දෙන්න බලනවා. ඉතින් බලමු කොවිඩ් වලින් පස්සේ ඉතින් ආයිමත් මට රට යන්න පුළුවන් වුණොත් මං හිතන්නේ ඒක හොඳයි කියලාත් හිතෙනවා. බලමු අයියේ මොනවා වෙයිද දන්නේ නැහැ ඉතින්. හොඳයි සුබපතන ඔබේ අනාගතයට. ස්වර්ණලතා මහත්මිය දැන් ඔබතුමියත් විශාරදවරියක් ඔබේ දියණියත් විශාරදවරියක් ඊළඟ පරම්පරාවත් බොහොම ආදරයෙන් රැක බලා ගන්නා ගුරුවරියක් හැටියට ඊළඟ දවසේ බලාපොරොත්තු මොනවාද? නෑ මට නම් කොහොමත්ම ඉතින් මං අර සංගීත පැත්තේ තමයි යන්නේ. ඉතින් මට ඕන වෙලා තියෙන්නේ දරුවන්ට සංගීතය උගන්වලා මට ආසාවක් තිබුණා මම සංගීතය උගන්වලා ඒ අය ගුරුවරුන් බවට පත් කරන්න. සංගීත ගුරුවරුන් බවට පත් කරන්න මට ලොකු ආසාවක් තිබුණා. ඉතින් ඇත්තට මම ඒ ආසාව ඉෂ්ට කළා. දැන් ගොඩාක් දෙනෙක් ගුරුවරු ඉන්නවා මගෙන් සංගීතය ඉගෙන ගත්ත අය. ඒ කියන්නේ ඉගෙන ගන්න ආපු ළමයි ගුරුවරුන් බවට පත් කරන්න මට ශක්තියක් ආවා. ඉතින් දැන් ඒ විදිහට කරගෙන ඒ අයත් දැන් තවත් අය බිහි කරනවා. ඉතින් මට හරි සතුටුයි. මම කොහොමත් ඉතින් සතිපතා මාස්පතා සංගීත පන්ති කරගෙන ඒ දරුවන්ට ඉතින් ගන්නලා යහ තැන්වලට මම යවුව කෙනෙක්. ඉතින් ඇත්තටම හරි සතුටුයි මට ඒක. බොහොම ස්තුතියි. අද දවසේ අපිත් එක්ක එකතු වුණාට හර්ෂණ දැන් ව්‍යාපාර සහකාරිය තමාගේ සහකාරිය බවට පත් වී අරුණි සමග ගෙවන ජීවිතයේ කොහොමද ව්‍යාපාර කටයුතු කොහොමද පවුලේ විස්තර ඉදිරියේදී? ව්‍යාපාර කටයුතු නම් එච්චර හොඳ තත්ත්වයක තිබුණේ නැහැ. මොකද තිබුණ ගැටලුවත් එක්ක. නමුත් ඉදිරියේදී මම හිතන්නේ ආයේ ඉස්සරහට වැඩ ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා. මම විශේෂයෙන් හිතන් ඉන්නවා මගේ බෙත්ස් කියන එක බ්‍රෑන්ඩ් එකක් කරන්න. පොඩි වෙනස් විදිහේ වැඩක්. මම හිතන්නේ බැංගල්ස් වගේ ටයිප් එකක්. ටිකක් හමුතු වැඩක් මේ වගේ එකක් අරන් තියෙන්නේ. මේ වගේ එකක්. මේ වගේ ඒවා තමයි එන්නේ බලාගන්න. ඉතින් එහෙම තමයි. ඉතින් ඊට අමතරව ඉතින් සතුටින් ජීවත් වෙනවා නිදහසේ. සුබ පැතුම්. මං ආසයි වාගේ විලාසිතාවට මං
සුබ පතනවා බලේ මුළු ජීවිතේට. අනිවාර්යයෙන්. චන්ද්‍රසේනයි දැන් ඔබත් ඊළඟ පරම්පරාව පෝෂණය කරමින් සිටින ඔබේ දියණියත් ගීත ගායනයේ සිටිනවා සහ ඔබ විශේෂයෙන්ම යුගයෙන් යුගයට ඔබේ නම රඳවා පවත්වා ගන්නට මොකද්දෝ දෙයක් කරනවා. මොකද්ද මේ රහස? නෙමෙයි දැන් අපි අලුත් නිර්මාණ කරන්න ඕනේ. ඒ කියන්නේ අපි පැරණි නිර්මාණ ටිකම තියාගෙන ඉඳලා ඒකම පල් කර ඉන්නවට වැඩිය මම හැමලාම උත්සාහ කරන්නේ තව අලුත් දෙයක් ඒ කියන්නේ යාවත් කාලින වෙන්න ඕනේ අපි. අද සමාජයේ හැඩගැහෙන විදිහට අපිත් හැඩගැහිලා අලුත් පරම්පරාවත් එක්ක අලුත් විදිහට නිර්මාණ ඉදිරිපත් කරලා හැබැයි AI කියන එක මම කියනවා කියන එක නෙමෙයි. අපිට AI ගනුත් යම් දේවල් ගන්න තියෙනවා. ඒ දේවලුත් අරගෙන අපේ දේවලුත් අපි එකතු කරන අලුත් නිර්මාණ කරලා තරුණයාට සහ අලුතෙන් බිහි වෙන අපේ තරුණ පරම්පරාවට හොඳ දෙයක් නිර්මාණය කරලා දෙන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා. බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක මේ රාත්‍රියේ ගත කරන්න ආවට. මිලන් අයියා අපි නැවත හමුවන්නේ ඇමරිකාවේද දන්නෙත් නැහැ නේද? මොකද තවන සතිය යනවා අයම. මම ආපහු බදාද අඟහරුවාද යනවා. ඒකනේ. ඔව්. අපි ඉතින් ඊළඟ දවසේ අපේ කවදා කොහෙද හමු වෙයිද දන්නේ නැහැ කියන්නේ. ඒක හරි. ආදරණීය ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නේ මම හිතන්නේ ඉතිහාසය පුරා ඔබට ආදරය කරපු ප්‍රේක්ෂකයන් තාමත් ඉන්නවා. ඔව් ඇත්තටම ගොඩක් අය ඉන්නවා ආදරය කරන තවමත් Facebook කරා අනිකුත් සමාජ මාධ්‍යත් එක්ක. ඉතින් ඒ හැමෝටම ඉතින් ආදරේ. ඉතින් තවමත් ශේෂ්ත්‍රයේ කොහොම හරි නියැලී සිටිනට වාසනාව ලැබිලා තියෙන ගැන සතුටු වෙනවා. ඉතින් ඉස්සරහට තව සින්දු 1 2 කොහොම එකතු කර ගන්නත් උත්සාහයක් තියෙනවා. ඉතින් ඔක තමයි ඉතින් ඉදිරියේ බලාපොරොත්තුව. කොහෙ ගියත් අපේ රට අමතක කරන්න එපා. මම ආදරණීය රටක් අපි සිංහල මිනිස්සු අපේ ශ්‍රී ලාංකිකයන් ආදරෙන් මතක් කරන්න ඕනේ කොහෙ ගියත්. හොඳයි සිරෝෂි අවසාන වශයෙන් අහන ප්‍රශ්නය. මරීසා ඉස්සරහදී සින්දු ගේද නටයිද? දෙකම කරනවා. දෙකම කරනවා. ඔව්. කියන්න බෑ. ඔයා එයාට අවුරුදු 18 දී දෙන ලොකුම අවවාදය මොකක්ද? දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න. හැම දෙයක්ම දරා ගන්න කියලා තමයි අවවාද කරන්නේ. ජීවිතේ. තමන්ට මූණ දෙන්න සිද්ධ වෙන සීලම දේවල් දරා ගන්න. ඒ තුල ජීවිතේ හමු වෙයි. මම හිතනවා ඔබ අපි හැමෝම තාම ජීවිතේ හොයනවා. හැබැයි හොයන මොහොත තුල අපි සතුටින් ඉමු. අනිවාර්යයෙන්. බොහොම සතුටුයි අද දවසේ මේ පැමිණි සියලු දෙනාටම බොහොම ස්තුතියි අපි හැමෝටම අපි විජය නිෂ්පාදන ආයතනය විසින් ලබා දෙන්නා වූ ත්‍යාගයක් ඒ වගේම ඩ්‍රීම් ඩ්‍රෝන් ආයතනය විසින් සුපුරුදු පරිදි ලබා දෙන්නා වූ ත්‍යාගයත් සමගින් ඔබ සියලු දෙනාටම සමුදෙනවා නැවතත් ස්තුතිවන්ත මේ ඔබ සියලු දෙනාගේම කලා කටයුතු සහ පෞද්ගලික ජීවිතයේ සියලු අරමුණු යහපත් අරමුණු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි මේ රාත්‍රියෙන් සමුගන්නවා මිලන් අයගේ සහ අපේ සියලු දෙනා එකතුව ගායනා කරන ගීතාවලියකින් සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ලබන සිකුරාදා හමු වෙන බලාපොරොත්තු වෙමි. මගේ උරු කඳන් දිරාලා කුල්ලේ විලඳු කැටිලා එනොත් මුදු යයිති රැක ගන්න ජීවිතේ මගේ උරු කඳන් දිරාලා කුල්ලේ විලඳු කැටිලා එනොත් මුදු යයිති රැක ගන්න ජීවිතේ මගේ බිරිඳ නිදි මරන් සාදා තුඹතුතරන් මා සයුරට යන්නේ කද පුරවාගෙනයි පැති මාතිය බේ අදාදයේදී දරුවන් රකින්න ඈතට යනවා තෝරුන් ලොකු ලොකු මෝරුන් මම ඔරුව පුරා ගොඩට ගේනවා මගේ පිරිඳ නිදි මරන් සාදා තුඹ තුතරන්
සයුරට යන්නේ කද පුරවාගෙන එම මාදිය වේ අගාදයේදී දරුවන් රකින්න ඈතට යනවා තෝරුන් ලොකු ලොකු මෝරුන් මම ඔරුව පුරා කොටට ගේනවා සැඩසුලකින් රුවලක් තිරිලායයි මහසයුරේ රැල නැගයේකි ජීවය මරණය අසර සටතු මගේ උරුකටත් දිරාලා කොල් ඇවිලමු කැඩීලා එක්දු යායුතු රැකගන්න ජීවිතේ මගේ පිරිද නිදි මරන් සාදාත් බතුක් තරන් මහසයුරට යන්නේ කද පුරවාගෙනයි මාදිය වේ අගාදයේකි දරුවන් රකින්න ඈතට යනවා තෝරුන් ලොකු ලොකු මෝරුන් මම ඔරුව පුරා කොටට ගේනවා මම ඔරුව පුරා කොටට ගේනවා මම ඔරුව පුරා කොටට ගේනවා මම ඔරුව පුරා කොටට ගේනවා